තෙරුවන් සරණයි ඔබ හැම දිනාටම. බුදුදහම අපට අවධාරණය කරන්නේ ලැබුණු ජීවිතයෙන් මේ ලෝකයේ උතුම් අරමුණු සාධනය කරගන්නට අවශ්‍ය කරන මගහසර විවර කරගන්න කියලා. දැන් අධ්‍යාත්මික වූ උත්තම අරමුණු දිනාගන්නට නම් මේ ලැබිච්ච ජීවිතයේ අපේ කය සහ මනස ඉතාම නිරෝගී සම්පන්නව තිබිය යුතුයි. එතකොට මේ කායික මානසික නිරෝගී බව ඇති කරගෙන අපේ අරමුණු සාධනය කරගන්නට අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කර ගැනීම පිළිබඳව ඉතාම වටින විදියට පැහැදිලිව නිරවුල්ව බුදුහාමුදුරුවෝ අපට උතුම් වූ දේශනා ධර්මයන් සහිතව පැහැදිලි කර දී තිබෙනවා. අපිට හමු වෙනවා මේ ස්වස්ථතාව කියලා වචනයක්. එතකොට මේ බෞද්ධ ඉගැන්වීමත් එක්ක මේ වචනය ගලපාගෙන හොයාගෙන බුද්ධ කාලය ඊට පෙර යුගය සහ වර්තමානය කියන මේ කාලාත්‍රය ඔස්සේ ඇවිද ගිහිල්ලා අපි උත්සාහ කරනවා අද දවසේදී මේ සෞඛ්‍ය නිරෝගී බව ඇති කර ගන්නට ක්‍රීඩාව ඒ වගේම ශරීර සුවතාවය පිළිබඳව බුදුදහමේ තියෙන විග්‍රහය ත්‍රිපිටකයේ ඇසුරෙන් සාකච්ඡා කරන්න ත්‍රිපිටකාභිවන්දනා වැඩසටහනේදී. ඒ සඳහා අපේ ආරාධනය පිළිගෙන වැඩමවා වදාළ කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍යපාද ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ සාදුකාර දෙමින් නමස්කාර පූජා පෙරදැරිව පාදාභිවන්දනයෙන් යුතුව ඉතාම ගෞරවයෙන් මේ සභාවට පිළිගන්නවා. අවසරයි හාමුදුරනේ. ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය අරුණ කීර්ති ගමගේ මහත්මාවත් ආයුබෝවන් කියලා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. හාමුදුරනේ මේ මාතෘකාව ඔබ වහන්සේ යෝජනා කරනකොට එකපාරටම අර ක්ලාන්ත වෙලා වගේ හැඟීමක් ඇති වෙනවා. මොකද හේතුව කෙනෙක්ට මේ මට ඇති වුණු හැඟීම මේ බුදුදහමේ මෙහෙම සාකච්ඡාවකට ප්‍රවේශයක් හදාගන්න පුළුවන්ද? පස්සේ කරුණු හෙමින් විමසා බලද්දී එක වැඩසටහනකට නෙවෙයි වැඩසටහන් ගණනාවකට අරමුණු හදා දෙන මාතෘකාවක් බවට මේ පැහැදිලි වෙන්නට පටන් ගත්තා. ඉතින් ඒ නිසාම මම හිතනවා අපිව නරඹන ඇත්තන්ගේද පැහැදිලි බව උදෙසා මේ පෙරදිග දර්ශනයේ තියෙන ස්වස්ථතාව පිළිබඳව සංකල්පය අපි තරමක් දුරට පැහැදිලි කරගෙන අපේ සාකච්ඡාවට බිම්පල සෙලා ගත්තොත් වටිනවා කියලා. තෙරුවන් සරණයි සෑම දිනකටම. ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය අරුණ කේ ගමගේ මැතිතුමන්, ඒ වගේම අපේ හිතවත් වජිර මැතිතුමන් එක්ක මේ සාකච්ඡාව කරන්න හම්බ වෙන එක ගැන සන්තෝසයි. මේ චරණ නාලිකාවේ ඇත්තසෙම වජිර මහත්තයා කිව්වා මේ මාතෘකාව දැක්කහම ටිකක් අමුතුයි කියලා. ඒ මාතෘකාව මමත් හදාගන්නේ මම ඔබට කියන්නේ අරුණ කීර්ති ගමගේ ආචාර්යතුමාගෙනුත් අහලා එතුමාගෙත් යෝජනාවක් හැටියට එතුමාටත් එහි ගෞරවය යා යුතු තියෙනවා. මේ මාතෘකාව යටතේ වැඩසටහනක් දෙකක් නෙමෙයි. මේ මාතෘකාව වැඩසටහනක් බවට පත් කරගෙන අවුරුද්දක් විතර කතා කරන්න පුළුවන්. එච්චරට තොරතුරු තියෙනවා. වජිර මහත්තයා කිව්වා වගේම බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන දේශනාවන්හි දිගපළල සහ විෂයාන්තරික භාවය විතරක් කතා කරොත් වෙනමම පොතක් තරම්. අපි හිතනවා පූර්ව නිශ්චිත නිගමනයක වැරදි විදිහට හිතාගෙන ඉන්නවා බුදුහාමුදුරුවෝ කතා කරන්නේ සංසාරය ගැන, දුක ගැන විතරයි කියලා. එහෙමත් නැත්නම් පටිච්චසමුප්පාදයේ, කර්මයේ, පුනර්භවයේ, චතුරාර්ය සත්‍ය වාණී ධර්ම පර්යායයන් ගැන පමණයි කියලා. ඒත් ඇත්තටම බුදුහාමුදුරුවෝ කණ හැටි දේශනා කරනවා. පාර යන හැටි දේශනා කරනවා. පනවනවා. දරුවෙකුට කිරි දෙන විදිහ අම්මා කෙනෙක් කිරි දෙන විදිහ දේශනා කරනවා. මහතා අම්මා කෙනෙක් නම් ඇලවෙලා ඇදකනම් දරුවෙකුට කිරි දෙන්න ඕන විදිහ ගැන දේශනා කරනවා. පුදුම හිතෙනවා වෙලාවකට ගෞතම ගෝත්‍රයේ ශාක්‍ය වංශයේ ඔක්කාක රජ පරපුරේ උපන්න රාජකීය කුමාරයෙක්ද මේ කියන්නේ කියලා. ඊට අමතරව වෙලාවකට බුදු හාමුදුරුවෝ ගැන අපිට පුදුම හිතෙනවා.
මේ ත්‍රයිතල තිලක සකලඥේය සාගර පාරගතාශේෂ නායක ගුණරත්න මන්දිරායමාන වූ බුදු පියාණන් වහන්සේද මේ දේශනා කරන්න කියලා. එච්චරට ප්‍රායෝගිකයි. මකුළු දැල් කඩනවා නම් මකුළු දැල් කඩන්න ඕනේ උඩ ඉඳලා යටට කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. හුලං හමන්නේ වමේ සිට දකුණට නම් ගේ අතු ගන්නකොට වහන්න ඕනේ ජනේලේ කොයිකද කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඇඳුම අඳිනකොට නමන්න ඕනේ විදිහ සහ ඇඳුම් තැම්පත් කරන්න ඕනේ විදිහ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මලු පෙත් මං අමදින විදිහ දේශනා කරනවා. ලෙඩවලට බේත් හදා ගන්න විදිහ දේශනා කරනවා. සෙල්ලම් කරන විදිහ දේශනා කරනවා. මේ අනේක පර්යාපන්න ආකෘතීන්ගෙන් විවිධ විෂයාන්තරික දේශනාවන් අපිට දේශනාවේදී හම්බ වෙනවා. මේ ගැඹීර ධර්ම සාකච්ඡාවක් ගැඹීර දාර්ශනික ධර්ම සාකච්ඡාවක් වශයෙන් නොවේ උනත් මේ කාරණා ටික මා මුලින්ම සටහන් කරන්නේ බුදුහාමුදුරුවන්ගේ දේශනාව ඇතුලේ මේ කියන ස්වස්ථතාව සෞඛ්‍ය නිරෝගීතාව සහ ක්‍රීඩා සෙල්ලම් පිළිබඳ කතා කරන්න කොච්චර ඉඩක් තියනවද කියලා. අපි වැඩසටහන් එකක් දෙකක් කරලා බලමු. ඉවර වෙයිද කියලා. මේනෝ බලාගෙන ගියාම මගේ බුදුහාමුදුරුවෝ ස්වස්ථතාව එහෙම නැත්නම් සෞඛ්‍ය පිළිබඳව කරන දේශනාව අපි හදාරපුවාම අපිට වචන දෙකක් එනවා. ඒ තමයි නිරෝගීතාව සහ සෞඛ්‍ය කියලා. ඔබ නිවැරදිවම කිව්වා වගේ වජිර මහත්තයා ස්වස්ථතාව. ඒක තමයි මං ඉස්කෝලේ යන කාලේ සෞඛ්‍ය විද්‍යාවට දීලා තිබිච්ච නම. පස්සේ තමයි යෝග සෞඛ්‍ය විද්‍යාව වෙලා ඉස්කෝල වලට එන්නේ. අපි පොඩි කාලේ ස්වස්ථතාව කියලා තමයි තිබුණේ. ස්වස්ථ කියලා කියන්නේ සුවසේ සිටින එක. එතකොට ඒක සෞඛ්‍ය කියනවා වගේ අර්ථයක්ම තමයි. හැබැයි ඒකම නෙමෙයි. එතකොට අපි වචන දෙකක් අහනවා නිරෝගී සහ සෞඛ්‍ය කියලා. අද වෙනකොට අමාත්‍යාංශ වලට නම් දාලා තියෙන්නේ නිරෝගීතා අමාත්‍යාංශ නෙමෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශය කියලා. හැබැයි සෞඛ්‍ය කියන්නේ නිරෝගීතාව නෙවෙයි. නිරෝගීතාව කියන්නේ සෞඛ්‍යයත් නෙමෙයි. මොකද්ද වෙනස? රෝග කියලා වචනයක් තියෙනවා. රෝග කියන්නේ ශරීරයේ කිසියම් ආකාරයක ඒකීය පැවැත්මක් තියෙනවනේ. කිසියම් ආකාරයක විධිමත් පැවැත්මක් තියෙනවනේ. ඒකේ විධිමත් පැවැත්ම, ක්‍රමවත් පැවැත්ම, අක්‍රමවත් බවට පත්වීම, අවිධිමත් බවට පත්වීම, නොවිධිමත් බවට පත්වීම තමයි රෝගය කියලා කියන්නේ. කිසියම් ෆෝමල් එකක් තියෙනවා, ඒක අන්ෆෝමල් හෝ නොන් ෆෝමල් වෙනවා. එතකොට ඇඟ මේ විදිහට තියෙනවා, මේ විදිහට ඇඟ, බඩ, හෘදය වස්තු සියල්ලම තියෙනවා, ශරීර අංග සහ උපාංග. හැබැයි මේවා තියෙන්න ඕන විදිහට නැතුව තියෙන්න ඕන නැති විදිහකට තිබිච්ච ගමන් රෝගයක් වෙනවා. එතකොට තියෙන්න ඕන එක තියෙන්න ඕන නැති විදිහට නොතිබිය යුතු විදිහකටපත් වුනහම ආයෙත් සැරයක් තියෙන්න ඕන විදිහ තත්වයට ගේන එකට තමයි නිරෝගී වෙනවා කියන්නේ. එහෙමයි. සෞඛ්‍යනේ මේකට කියන්නේ. ඒ කියන්නේ ඇඟ කියන්නේ සාමාන්‍යයෙන් ලෙඩක් නෑ. ලෙඩක් වුණාම ලෙඩෙන් ගොඩ ඇවිදිලා යථා තත්ත්වයටපත් වෙන එක රෝගයක්. නිරෝගය නිරෝගී වීමයි. සෞඛ්‍ය කියන්නේ නිරෝගී වෙච්ච ඇඟකට වැඩි සුවයක් ගැනීමයි. ඒක තවත් විදිහකින් කියනවා නම් වලක් කපල වලක් තියෙනවා නම් ඒ වලෙන් ගොඩ වෙන එක තමයි නිරෝගී වෙනවා කියන්නේ. වල රෝගය නම් නිරෝගීතාව කියන්නේ වලෙන් ගොඩ එන එක. සෞඛ්‍ය කියන්නේ වලෙන් ගොඩ එන එකට නෙමෙයි කන්දකට ගොඩ වෙන එක. ඒකින්දා සෞඛ්‍ය සම්පන්න වෙන්න නම් නිරෝගී වෙලා ඉන්න ඕනේ. සෞඛ්‍ය සම්පන්න වෙන්න කලින් නිරෝගීතාව ඇති කරගන්න ඕනේ. ඒ හින්දා කිසියම් රේඛාවක් ඇන්දොත් ඒ රේඛාවෙන් තියෙන ප්‍රමාණයට වඩා යටට ගිහිල්ලා නරක් වෙන එක තමයි රෝගී වෙන එක කියන්නේ. රේඛාවෙන් තියෙනවට වඩා උඩට ගිහින් ඉන්න එකට තමයි සෞඛ්‍ය සම්පන්න භාවය කියන්නේ. මැද්දේ ඉන්නවා කියලා කියන්නේ නිරෝගීව ඉන්නවා කියන එක. ඒකට තමයි health and wellness කියලා කියන්නේ. wellness centers කියලා තියෙනවා. ඒවා සෞඛ්‍යය තමයි තියෙන්නේ. ඇයි මං එහෙම කියන්නේ? සංස්කෘත භාෂාවෙනුයි පාලි භාෂාවෙනුයි
සැපයට කියන වචනේ තමයි සුඛ. සුයන්නයි මහ ප්‍රාණ කයන්නයි. සුඛ. සුඛ කියන වචනේ තද්දිත රූපය තමයි සෞඛ්‍ය කියන්නේ. එතකොට සුඛ කියන්නේ සැපයට. සෞඛ්‍ය කියන්නේ සුවසේ ඉන්න එකට. රෝග කියන වචනේ තමයි මුල් රූපය. ඒක නෑ කියන එකයි නිරෝග කියලා කියන්නේ. ඒක හින්දා මේ ඇඟ කියලා කියන එකට රෝග වැළඳෙන්න පුළුවන්. රෝගයෙන් උඩට එන එක නිරෝගිතාව. දැන් අපි බෙහෙත් දීලා කරන්නේ එතකොට සෞඛ්‍යද? නෑනේ. බෙහෙත් දීලා කරන්නේ රෝග නැති කරගන්නේ. එහෙනම් ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයක් නෙවෙයි නිරෝගිතා අමාත්‍යාංශය. එතකොට රෝග වෙන්නේ නැහැ ශරීරය සෞඛ්‍ය සම්පන්න නම්. සෞඛ්‍ය නැති කරපුවාම තමයි රෝගවලට වැටෙන්නේ. එහෙනම් රකින්න ඕන රටක් හැටියට සහ ඇඟක් හැටියට සෞඛ්‍යයයි. එතකොට රෝග කියන වලට වැටෙන්නේ නැහැ. රෝග කියන වලට වැටුණට පස්සේ ගොඩ එන එකට තමයි නිරෝගිතාව කියන්නේ විශාල වියදමක් කරලා. සාමාන්‍යයෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ ඉංග්‍රීසියේ කියමනක් තියෙනවනේ අපි කවුරුත් දන්න කාටත් කටපාඩම් twinkle twinkle little star තරම්ම කටපාඩම් එකක් තියෙනවනේ prevention is better than cure කියලා. වළක්වා ගැනීම ප්‍රතිකර්මයට වඩා හොඳයි කියලා. බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ ශරීරය රෝගී වලට නොඇටි පවත්වාගෙන යන්න. රෝගී වලට වැටුණට පස්සේ එතනින් උඩට ඇදලා ගන්න එකට නෙවෙයි. ඒක කරන්න වෙනවා වලට වැටුනොත්. වලට නොඇටි ඉඳයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට ඒ සඳහා වන දේශනා රාශියක් තියෙනවා. වලට වැටුණට පස්සේ රෝග වලට වැටුණට පස්සේ ගොඩට එන්නත් දේශනා රාශියක් තියෙනවා. ඒත් එක්කම මට අමතක වුණොත් මගෙන් පස්සේ අහන්න රෝග කියන්නේ ව්‍යාධි නෙමෙයි ව්‍යාධි කියන්නේ රෝග නෙමෙයි සමාන එහෙත් අසමානතා තියෙන වචන දෙකක්. ව්‍යාධි කියන්නේ ධර්මතා. ව්‍යාධි ධම්මෝ ස්වභාව ධර්මය. රෝග කියන්නේ නිරෝගී කරගන්න පුළුවන් එක. ඉතින් මේ සියල්ල සඳහා තමයි ක්‍රීඩාව තියෙන්නේ. ක්‍රීඩා කිරීම කියලා කියන එක බුදු පියාණන් වහන්සේ ගිහියන් සඳහා අනුමත කළ පැවිද්දන් සඳහා විශේෂිත ක්‍රීඩා ස්වරූපී ව්‍යායාමයන් අනුමත කළ කාරණාවක්. අපි මේ පිළිබඳව දිගට සාකච්ඡා කරමු. ශරීරය පවත්වාගෙන යා යුතුයි නිරෝගීව. මනස පවත්වාගෙන යා යුතුයි සුවදායීව. එතකොට හිතට තියෙන නිරෝගීතාව සැනසෙල්ලයි ඇඟට තියෙන නිරෝගීතාව සෞඛ්‍යයයි. ඒ දෙක හරියට තිබුණොත් විතරයි මේ ආර්ය මාර්ගයේ නිවන සාක්ෂාත් කරන්න පුළුවන් වෙන්නේ. ක්‍රීඩාව සහ සෙල්ලම ආදාළ වෙන්නේ අපට ඒක නිසා. දැන් අපේ හාමුදුරුවෝ පැහැදිලි කරපු විදිහට මේ පෙරදිග දර්ශනයේ තියෙන නිරෝගිමත් සංකල්පය දැන් ඉන්දු නිම්න ශිෂ්ටාචාරය දක්වා පැතිර යනවා කතා බහට ගත්තොත්. ඉන්දු නිම්න වේද යුගය, පශ්චාත් වේද යුගය, ආයුර්වේදය, ඒ වගේම ආයුර්වේද ප්‍රභවය මේ ආදී වූ මේ විවිධ තැන්වල සටහන් වෙනවා මේ ස්වස්ථතා සංකල්පය. අපි මේ කාරණාව පැහැදිලි කරන්න මම ආචාර්ය අරුණ කීර්ති ගමගේ මහත්මයා ගාවට එන්නේ මෙන්න මේ අතීත පැවැත්ම සහ බුදුදහම අතර තියෙන සම්බන්ධය සහ එය කැඩෙන තැන් බිඳෙන තැන් බුදුදහම මේ අතරින් වෙනස් වෙන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි කරගන්න ත්‍රිපිටක දේශනාවන්ට අනුව. අපේ හාමුදුරුවන්ගෙන් අවසරයි. ඔව් දැන් වජිර අපිට හමු වෙනවා දැන් ඔය වෛදික යුගයේදී වේදය උපනිෂද් පාඨ නිවැරදිව සජ්ජායනය කරන්න ඕනේ. ඒවා සජ්ජායනය කරන්න නම් හොඳ ශාරීරික සෞඛ්‍යයක් තියෙනවා. කටහඬ හරියන්න ඕන. කටහඬ උපද්දවන්න අපි මේ අපේ ලංකාවේ අපි දන්නවට වඩා අපි දකිනවා මේ ශික්ෂා කල්ප ව්‍යාකරණ නිරුක්ති ඡන්දස් ජ්‍යෝතිෂ කියලා වේදයට අමතරව වේදාංග ඉගෙන ගත්තා. එතකොට ඒ වයිදි දැන් උදාහරණයක් විදිහට කිව්වොත් අපි ගණන් ගත්තේ නැතුවට දැන් ඔය වේදේ ප්‍රාණය තමයි ඕම්කාරය. ඕම්කාරය උපදින්නේ අකාරෝ විෂ්ණු රුද්ධිෂ්ඨ උකාරස්තු මහේශ්වරः
මකාරේ නෝච්චතේ බ්‍රහ්ම අයන්න උයන්න හල්මයන්න එකතු වෙලා එක හැදුනයි කියලා කියන්නේ මේ ඕම්කාරය නිවැරදිව උපද්දවන්න නාභි මූලතෝ පට්ටාය මේ නාභියේ ඉඳලා ශබ්ද පටන් ගන්න ඕනේ. ඒක එහෙම ශබ්ද උපද්දවන්න මහා ශක්තියක් ඕනේ. ඒ නිසා අපි දකිනවා වේද සජ්ජායනයේ ආරම්භයේදීම වේද තරුණයෝ අපේක්ෂාවක් කරනවා. මොකද්ද? භද්‍රං කර්ණේභි ශෘණයාම දේවාහ භද්‍රං පශ්‍යේමාක්ෂිබිර යජත්‍රාහ ස්ථිරෛරංගයිස්තුෂ්ටුවාං ශස්තනුබිර වශේම දේවහිතං යදායු. අපේ ඇඟපත ස්ථාවර වේවා කියලා. මොකද දැන් අර සමහර වේලාවට බේත් ගන්න ගියාමත් ડોක්ටර් කෙනෙක් මෙහෙම කරන්න කියලා. අතපය වෙවුලනවද බලන්න. දැන් හරියට අතපය හයිය ශරීරයේ හයිය නැති කෙනෙකුට වේද සජ්ජායනය කරන්න අමාරුයි. ඊළඟට අපිට හමන කේන උපනිෂද් වලට අපි යනකොට අපි දකිනවා කේන උපනිෂද් පටන් ගන්නෙම මා නිරෝගී වේවා මගේ ඇඟට හයිය වේවා මේ මොකද මේ වේද උතුම් සුද්ධ පාඨ කියවනකොට ශක්තිය ලැබේවා. ආප්‍යායන්තු මමංගාණී වාක් ප්‍රාණශ්චක්ෂුः ශ්‍රෝත්‍රමතෝ බලමින්ද්‍රයානිච සර්වාණි සර්වම් බ්‍රහ්මෝපනිෂදං. ඔන්න ඔය වගේ දිගට කියන්න පුළුවන්. නමුත් අදාළ ටිකමයි මගේ සියලු අංග ශක්තිමත් වේවා කියලා තමයි පටන් ගන්න. ඒක වේදේ තිබුණා. මොකද ශක්තිය ඕන කායික ශක්තිය මානසික ශක්තියට බලපානවා. නැවත මානසික ශක්තිය කායික ශක්තියට බලපානවා. දැන් අපි හැරුණොත් බුදුදහම පැත්තට බුදුදහමේ නිතරම කියනවා අපේ හාමුදුරුවෝ පැහැදිලි කළා වගේ සුඛය ගැන කිව්වා. සැපෙන් ඉන්න ඕන කෙනෙක් වුණාම සතුටෙන් ඉන්න ඕන. ඇයි? සතුටෙන් ඉන්නකොට තමයි යාට නිවන් දකින්න පුළුවන් වෙන්නේ. දැන් මේ කිව්වම ප්‍රශ්නයක් වෙන කොහොමද ඒක සම්බන්ධය කියලා. අපි යනවා දීඝනිකායේ සාමාන්‍ය ඵල සූත්‍රයට. දෙවනි සූත්‍රය දීඝනිකායේ. සාමාන්‍ය ඵල සූත්‍රය කියනවා කෙනෙකුගේ මනස නිරෝගී වුණා මේක ශරීර ශක්තියට බලපාන විදිය නැවත ඒ ශරීර ශක්තිය මානසික ශක්තියට බලපාලා උතුම් අධ්‍යාත්මික සැපයට යන විදිය. තස්සිමේ පංච නීවරණේ අත්තනි සමුනුපස්සතෝ පාමොජ්ජං ජායති පමුදිතස්ස පීති ජායති. පීති මනස කායෝ පස්සම්බති පස්සද්ධ කායෝ සුඛං වේදේති සුඛිනෝ චිත්තං සමාධියති. මේක හරි පටිච්ච සමුප්පාද න්‍යායයට කියන්නේ. හිතෙන් නරක දේවල් අයින් වෙනකොට තස්සිමේ පංච නීවරණේ පහිනේ අත්තනි සමුනුපස්සතෝ පාමොජ්ජං ජායති. දැන් පාමොජ්ජ කියන්නේ අපි කියන ප්‍රමෝදය කියන එකට. ප්‍රමෝදය. දැන් අපි නම් දැන් කාලේ ප්‍රීතිය ප්‍රමෝදය කියලා එකකට එකක් සමාන වචන විදිහට පාවිච්චි කරනවා. ප්‍රීති ප්‍රමෝදය. නමුත් බුදුදහමට බුද්ධ ධර්මයට අනුව ප්‍රමෝදය තමයි ඉස්සල්ලා ඇති වෙන්නේ. ඒක පාමොජ්ජ. ප්‍රමෝදයේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රීතිය වෙනවා. පමුදිතස්ස පීති ජායති. එතකොට ඇත්තටම ප්‍රමෝදය කියන්නේ ප්‍රීතියේ ලාබාල අවස්ථාව, තරුණ ප්‍රීතිය. ඒ තරුණ ප්‍රීතිය බලපාන නම් මනස නිරවුල් වෙන්න ඕන. ඔන්න සම්බන්ධයි. පමුදිතස්ස පීති ජායති පීති මනස්ස කායෝ පස්සම්බති පස්සද්ධ කායෝ සුඛං වේදි. දැන් ප්‍රමෝදය තියෙන එක්කනට ප්‍රීතිය එනවා. ප්‍රීතිය තියෙන කෙනාට කායෝ පස්සම්බති මේ ශරීරය සංසිඳෙනවා. දැන් දැක්කනේ මනස ශරීරයට එන්නේ. පස්සද්ධ කායෝ නැවත ශරීරයේ ශක්තිමත් වෙනකොට සුඛං වේදේති අන්න සැප ලැබෙනවා. ඒක තමයි ලෝකෝත්තර සැපය දක්වා වර්ධනය වෙන්නේ. දැන් මම ඔය කිව්වේ මානසික සැපය මනසේ තියෙන නිර්වුල් භාවය ශරීරයට බලපාලා ශරීරයේ තියෙන ශක්තිය නැවත අධ්‍යාත්මික ඥානය දිනු කරගන්න බලපාන විදිය. ඒ නිසා අපි දකිනවා ওই සාමාන්‍ය ඵල සූත්‍රය මම කිව්වේ ඊට අමතරව අපි දකිනවා බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් වල බුදුරජාණන් වහන්සේ ගැන මිනිස්සු කතා වෙනවා හොඳ මොන જાති එක්කෙනෙක්ද. එතකොට මිනිස්සු කතා වෙන්නේ අපිට ඕන විදියට නෙමෙයි. මිනිස්සු දන්න විදියට. දැන් මට මතකයි ඒක මහාචාර්යවරයෙක් හම්බෙන්න මං ගියා ඒ දවස්වල මේ හෝමගම පිටිපන පැත්තේ මේ මං අහවල් මහාචාර්යතුමා ඉන්නවද කියලා. එහෙම මහාචාර්යතුමා කිව්වට මේ ත්‍රිවිල් පාක් එකේ ඒගොල්ලෝ දන්නේ නැහැ. ඊට පස්සේ මේ මිනිස්සු කියන වචන කියන පොත් මං කිව්වා අර මෙහෙම මෙහෙම මහාචාර්යතුමා එහෙම නම් දන්නේ නැහැ කිව්වා. මේක උනේ 2007 විතර මම නම සඳහන් කරන්නේ නැහැ. ඊට පස්සේ මම ඇඩ්‍රස් එක වරගෙන ත්‍රිවිල් එකේම ගෙදරට ගියා. ගිහිල්ලා එනකොට කිව්වා ඔය ගෙදර නම් පොත් ලියන පොරක් ඉන්නවා කිව්වා. දැන් මේක තමයි මිනිස්සු අඳුරගන්නේ වචන. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය එහෙම කිව්වා නම් ඉතින් මම අහන්නේ නෑනේ පාකේට ගිහිල්ලා අර පොත් ලියන පොර ලයි ගෙදරට කොහෙද යන්නේ කියලා. මම මේ කිව්වේ වගේ බුදුහාමුදුරුවෝ ගැන මිනිස්සු කතා වෙන විදියක් තියෙනවා. ඒ කතා වෙන විදිවල බුදුහාමුදුරුවන්ගේ හොඳ සෞඛ්‍යයක් තිබුණයි කියලා කියවෙනවා. එකක් තමයි කියන්නේ උබතෝ සුජාතෝ හෝති මාතිතෝ ච පිතිතෝච. අම්මා තාත්තා දෙපැත්තෙම පිරිසිදුයි බුදුහාමුදුරුවෝ. අක්කිත්තෝ අනුපක්කුට්ටෝ ජාතිවාදේන. පරම්පරාව හරි පිරිසිදුයි. කවදාකවත් බැනුම් දෙඩුම් අහපු කතන්දර තියෙන පරම්පරාවල් නෙමෙයි. දැන් මේ මිනිස්සු කියන පද බුදුහාමුදුරුවෝ කියාගත්තේ නැහැ. එහෙම කියලා කියනවා අන්තිමට පදයක් වෙනවා ලස්සනම එකක්. සංසුද්දග්ගහනිකෝ. හොඳට කැම දිරවන එක්කෙනෙක් බුදුහාමුදුරුවෝ. දැන් ඒ කියන්නේ සංසුද්දග්ගහනිකෝ කියන වචනේ තේරුම ග්‍රහණීය පිරිසිදුයි. ග්‍රහණීය පිරිසිදුයි කියන්නේ වජිර මොකද්ද? ග්‍රහණීය කියලා කියන්නේ ආහාර ගත්තාම දිරව හොඳට දිරවනවා.
වැඩිය වේගෙන් දිරවන්නෙත් නැහැ. ඒකට උපමාවකුත් දෙන වට කතාවේ සමහරු අර කපුටා මොකද්ද ඒකට කියන්නේ ගිතෙල් වගේ නිතරම බඩක එහෙමත් නෙමෙයි හිමින් දිරවන්නෙත් නැහැ. නිසි පරිදි දිරවනවා. ඒ නිසා නිරෝගී මිනිහෙකුගේ නිරෝගී පුද්ගලයෙකුගේ නියම ශරීර ශක්තිය නිරෝගිකම මනින එකක් විදියට හොඳට කෑම දිරවන ගතිය සංසුද්දක් ගහනිකෝ මේව බුදුහාමුදුරුවෝ කතා කළා නෙමෙයි අර මං කිව්වේ අර පාක් එකේ කෙනා කතා කරා වගේ බුදුහාමුදුරුවෝ හොඳට කෑම දිරවන එක්කෙනෙක්. අන්න ඒ වගේ සාමාන්‍ය මිනිස්සු තුල පවා දැනුමත් වෙන මහා මේ මොකක්ද ඒකට කියන්නේ නිරෝගී මේ කාය මානසික ශක්තියකින් හෙබි නිරෝගී ශරීරයක් තියෙන කෙනෙක් බුදුහාමුදුරුවෝ කියන එක මිනිස්සු අතරේ කතාවක් තිබුණා. ඔන්න ඔය වගේ ගොඩක් ඒවා තියෙනවා අපිට මේ ත්‍රිපිටකයේ මේ මේ අපිට සම්බන්ධ වෙන විදිය මම ක්‍රීඩාවලට එන්න ඉස්සෙල්ලා කතා කරේ සෞඛ්‍ය ගැන ඔන්න වගේ දේවල් තමයි අපිට තියෙන්නේ. හොඳයි යාන්ත්‍රණ දැන් අත්‍තරම මේ ත්‍රිපිටකයේ මේ ස්වස්ථතාව විග්‍රහ කරන ආකාරයට අවශ්‍ය කරන පාර හදලා දුන්නා අපේ ආචාර්ය අරුණ කීර්ති ගමගේ මහත්මයා. එතම මේ එතුමන් මේ තරුණ ආචාර්යවරයෙක් විදියට මේ පැහැදිලි කරලා දෙන අපූර්ව වාසනාවක් අපි හැම දෙනාටම ඉතින් ඒ නිසා මම හිතනවා මේ එතුමන්ගේ පැහැදිලි කර දීමත් එක්ක මේ අපිට මේ අර ආහාර විහාර කියලා වචන දෙකක් හම්බුනේ හම්බ වෙනවා මේ කැම බීම සහ හැසිරීම. මේ කැම බීම සහ හැසිරීම ඇතුලේ ස්වස්ථතාව හොයාගන්න විදිය පිළිබඳව බුදුහාමුදුරුවෝ අපිට කියලා දෙනවා. මම වහන්සේට ආරාධනා කරනවා අපි වෙතෙන්ට අරගෙන යන්න. කෑම බීම කියලා කියද්දී ආහාර දෙකම. බුදු පියාණන් වහන්සේ අපිට ආහාර ගන්න කියලා කියන්නේ කොහොමද? ආහාර ගැන විවිධ දෘෂ්ටි කෝණයන්ගෙන් බලලා කතා කරන අය ඉන්නවා. සමහර කට්ටිය සමහර කෙනෙක් ආහාර දිහා බලන්නේ ඒක නිර්මාංශද මාංශද කියලා. තව එක්කෙනෙක් ආහාර දිහා බලන්නේ ඒක මිල අධිකද නැද්ද කියලා. තව එක්කෙනෙක් ආහාර දිහා බලන්නේ ඒක ලොකු පන්ති ආහාරයක්ද පොඩි පන්ති ආහාරයක්ද. ඒක නිකන් රොටිද නැත්නම් ආකේඩ් එකක්ද. ඔය වගේ විවිධ දෘෂ්ටි කෝණයන්ගෙන් තමයි බලන්නේ. සමහර කෑම වේලක් රුපියල් 100ට 200ට ගන්න පුළුවන්. සමහර රුපියල් 15000යි 20000යි. කොහොමත් පැය 4කින් දිරවන. බුදු පියාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා හැටියට අපිට ආහාර ගන්නකොට සිහිපත් කරන්න ප්‍රත්‍යවේක්ෂා වාක්‍යයක් තියෙනවා. ඒකේ හරි ලස්සනට ආහාරයක උවමනාව කියලා තියෙනවා. පටිසංඛා යෝනිසෝ පිණ්ඩපාතං පටිසේවා. නේව දවාය න මදාය න මණ්ඩනාය න විභූෂණාය යාවදේව ඉමස්සකායස්ස ඨිතිය යාපනාය විහිංසූපරතිය බ්‍රහ්මචර්යානුග්ගහාය ඉති පුරාණංච වේදනම් පටිහංකාමේ නවංච වේදන න උපාදේශාන් යාත්‍රාච මේ භවිෂ්‍යති අනවජ්‍යතාච භාසු විහාරෝ චාති කියලා. මොකටද කන්නේ කියලා කියන එක එතන කියවෙනවා. මහා සංඝරත්නයේ හැටියට බවුන් වඩනා යෝගාවචරයින්ට කියන මේ ප්‍රකාශය හැමෝටම වැදගත්. කොහොමද ඒකේ තේරුම? නේව දවාය. අපි ආහාර ගන්නේ දවය සඳහා නෙමෙයි. සෙල්ලම සඳහා නෙමෙයි. සෙල්ලම් කරන්න නෙමෙයි කන්නේ. න මදාය. මදය සඳහා නෙමෙයි. මත්ෙන්ද නෙමෙයි. නේව දවාය න මදාය. න මණ්ඩනාය. කන්නේ ලස්සන වෙන්න නෙමෙයි. සාමාන්‍යයෙන් කනකොට ලස්සන වෙන්න කන අයත් ඉන්නවා. නිරෝගී වෙන්න කන එකයි ලස්සන වෙන්න කන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. දරුවෙක් කුසේ ඉන්නව නම් අම්මා කෙනෙක් කණ්ඩ ඕනේ. අම්මගේ නිරෝගීතාවයි දරුවගේ නිරෝගීතාවයි දෙකම සලකන. දරුවා සුදු වෙන්න හින්ද කෑම කනයි. දරුවා සුදු වෙන්න. න මණ්ඩනාය න විභූෂණාය. ඒකත් ඒකම තමයි අලංකාර වෙන්න නෙමෙයි. නේව දවාය න මදාය න මණ්ඩනාය න විභූෂණාය නම් මොකටද? යාවදේව ඉමස්සකායස්ස ඨිතිය යාපනාය. යාපනාය කියන්නේ යැපීම සඳහා. කායස්ස ඨිතිය කය පවත්වාගෙන යාම සඳහා. ඒතර කයක් පවත්වාගෙන යන්න ඕන කරත්තයක් පවත්වාගෙන යනවා වගේ. එහෙම නැත්නම් වාහනයක් පවත්වාගෙන යනවා වගේ. වාහනයට ස්ටිකර් අත්‍යවශ්‍යම නැහැ. වාහනයට අර මොනවද ගැජට් බෙජට් කෑලි බෑලි අත්‍යවශ්‍යම නැහැ.
අත්‍යවශ්‍යම දේ නිවැරදිව සර්විස් කරන්න ඕන. ඊටාම නිවැරදිව පදවන්න ඕන. එතකොට ඕනෑවට වඩා ඒක අලංකාරයේ සඳහා නෙවෙයි, තත්ත්වතානාන්තරයේ සඳහා නෙවෙයි, ගමන යාම සඳහා තමයි වාහනේ තියෙන්නේ. ගමන යන්න නම් වාහනේ නිරෝගීව තියෙන්න. ඒ වගේ මස්සකායස්ස ඨිතියා යාපනාය. එතනදී හරි වැදගත් ආචාර ධර්ම කාරණාවක් එකතු කරනවා විහිංසූපරතිය. හිංසාව සඳහා නෙමෙයි. කන්නේ කාට හරි හිංසා කිරීම සඳහා නෙමෙයි. ඒ කියන්නේ ෆිට් කියලා කියන්නේ. එහෙම තියෙන්න ඕනේ පච්ච කෙටීම සඳහා නෙමෙයි. ඇඟේ මස් ලොකුවට තියෙන්න ඕනේ පච්ච සඳහා නොවේ. පච්ච තියෙන්න ඕනේ බය කිරීම සඳහා නොවේ. එතකොට ඇඟ තියෙන්න ඕන තව කෙනෙකුට ගැහිම සඳහා හෝ තව කෙනෙක්ව උස්සලා පොළවේ ගැහිම සඳහා හෝ නෙමෙයි. විහිංසූපරතිය බ්‍රහ්මචර්යානුගාය බම්මසර වසනු වස්. ඒක නිසා කය නිරෝගීව පවත්වාගෙන යාම තාම අවශ්‍ය දෙයක් හැටියට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ඒ සඳහා වික්ෂුන් වහන්සේලාට අනුදැන වදාළ ක්‍රම තියෙනවා. දැන් ඇත්තම ගත්තොත් අපි සිද්ධාර්ථ කුමාරයාට වඩා බුදුහාමුදුරුවන්ටනේ වන්දනා කරන්නේ. වඩා කියලා කියන එකෙන් මම අදහස් කරන්නේ සිද්ධාර්ථ කුමාරයා අපේ බුද්ධ චරිතයෙන් ප්‍රතික්ෂේප කරන්නේ. ඒ වුණාට සිද්ධාර්ථ කුමාරයාට වඳින්නේ නැහැ. බුදුහාමුදුරුවෝ වෙන්නේ සිද්ධාර්ථ කුමාරයා තමයි. හැබැයි බුදු පිළිමවල සිද්ධාර්ථ කුමාරයාට වන්දනා කරන්නේ නැහැ ගිහියෙක්වත්. හාමුදුරු කෙනෙක්ව. සිද්ධාර්ථ කුමාරයාට දෙසිදසුන් හිටියා. සිද්ධාර්ථ කුමාරයාට අස්සයෝ හිටියා. වාහන තිබුණා. වාහනේ සිට හිස් වාහන දක්වා තිබුණා. මිරිවැඩි සංගලයේ සිට කිරීටය දක්වා තිබුණා. සිහසුන් අරා හිටියා. දැන් වන්දනා කරන්නේ මුකුත් නැති බුදුහාමුදුරන්ට. පායට පාවහන් නැති. හිසට කිරීටය නැති. වාඩි වෙන්න සිහසුන නැති. දෙසිදසුන් නැති. සෙමර සලන ලඳුන් නැති. සුව පහසු යහනා නැති බුදුහාමුදුරන්ට තමයි වන්දනා කරන්නේ. රාජ්‍යයක හිමිකාරයක් කමක් නැති. එතන අපි වන්දනා කරන්න තරම් අවුරුදු 2500කට අධික කාලයක් පිරිනිවන් පාප බුදුහාමුදුරුවන්ට අදටත් උයලා ආහාර පූජා කරන තරම් ගෞරවයක් අපි බුදුහාමුදුරුවෝ ගාව තියාගෙන ඉන්නේ. උන්වහන්සේ අර සැපවින්ද හින්දා නෙමෙයි. උන්වහන්සේ නිරෝගීතාව පවත්වාගත්ත විදිහ මෙතනදී චුට්ටක් සලකා බලන්න ඕනේ. හරි ලස්සනට ඕවා විග්‍රහ කරලා තියෙනවා. මම ඇත්තටම හරි සන්තෝෂ වෙනවා. ආඩම්බර වෙන්න ඕනේ අපි රටක් ජාතියක් හැටියට. අපි අරුණ කීර්ති ගමගේ මැතිතුමාගේ දැනුම සහ ඒ ප්‍රකාශන ශෛලිය පිළිබඳව තරුණයෙක් හැටියට සහචාරවරයෙක් හැටියට එතුමා ඒව කටපාඩමින් කියයි. මම ඉල්ලා හිටින්න ඕනේ එතුමාට වේද පාඨ වගේ දේවල් කියද්දි එතුමාට හුරු තාලයක් තියෙනවා. වේද පාඨ කියවන තාලයක් තියෙනවා. එතුමා කැමරාව ඉදිරියේහි නැතුව කියන තාලෙට කැමරාව ඉදිරියේදීත් කියනවා නම් ඒක ලස්සනයි. ඒ තරමටම ඒ වේද පාඨ කියන්නේ සෞඛ්‍ය සම්පන්න විදිහට. ඉතින් බුද්ධ වාක්‍යය කියන්නේත් එතුමා එහෙමම තමයි. ඉතින් බුදුහාමුදුරුවෝ කොච්චර ඇවිද්දද? බුදුහාමුදුරුවෝ වැඩ හිටපු බද්ධ පර්යංකයන්ගේ ස්වභාවය කොච්චරද? එකී බද්ධ පර්යංකයන් අද වෙනකොට අපි සිතුවම් ගත කරලා මූර්තිගත කරලා තියෙනවා ආසන හැටියට. මුද්‍රා කියලා අපි ඒකට කියනවා. අභය මුද්‍රා, වර මුද්‍රා, වරද මුද්‍රා, සමාධි මුද්‍රා. ඒවැ බුදු පියාණන් වහන්සේ වැඩ හිටි විදිය, උන්වහන්සේ ඇවිදින තාලෙ ඒවා කටපාඩමින් කියයි අරුණ මහත්තයා. ඒ හැම එකකම තේරෙනවා ඒවා කියවද්දි බුදුහාමුදුරුවෝ නිරෝගී ශරීරයක් නඩත්තු කළේ කොයි විදිහටද කියලා. අපි මේ 20 වෙනි සියවසේ 20යි 20 සාකච්ඡාව පවත්වන අද දවස වෙනකොට ලැජ්ජ වෙන්න ඕනේ. ඇයි? අපි සැප කියන එක හොයාගෙන ගිහිල්ලා සෞඛ්‍ය කියන එක උස්සලා පොළවේ ගහපු පිරිසක්. දියුණු කියලා කියන්නේ හයිබ්‍රිඩ් කාර් එකක් ගන්න පුළුවන්කමට දැන්
හැබැයි ඇත්තට දියුණුයි කියලා කියන්නේ පයින් යන්න පුළුවන්කමට. දැන් හයිබ්‍රිඩ් කාර් එකක් ගන්න බැරි වෙලා මේ තියෙන නුගේගොඩ මේ ස්ටේෂන් එකේ ඉඳලා නාලිකාවේ ඉඳලා පිටකොටුවට පයින් යන්න පුළුවන් වී නම් ද මිනිසා දියුණු පිටකොටුවට හයිබ්‍රිඩ් කාර් එකෙන් යන්න පුළුවන් වී නම් ද දියුණු ඇවිදින්න බැරි හින්දා. ඒතර මානවයාගේ දියුණු ශාරීරික භාවය කොතනින්ද එන්නේ? මං කියන්නේ බුදුහාමුදුරුවෝ බුදු වෙනකොටත් අස්ස කරත්තේ තිබුණා. බුදුහාමුදුරුවන්ට බුද්ධත්වයේ පත් වුණාට පස්සේ අස්සයන් පදින්න බැරි වෙන විදියක් නෑ. බුදුහාමුදුරුවන්ට බුදු වුණාට පස්සේ අලිපිට යන්න අමතක වෙන්න විදියක් නෑ. බුදුහාමුදුරුවෝ බුදු වුණා කියලා සුද්ධෝදන රජුරුව අස්ස කරත්තයක් නොඑවා ඉන්න විදිහක් නෑ ඉල්ලුවනම්. එතකොට ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් පැවිදි රූපයක් දුටුවාය කියා සම්ප්‍රදායෙහි අපිට උගන්වන කාරණාවෙහි එන්නේ අස්ස කරත්තෙන් යද්දි දැක්කා කියලා. ඒ කෙසේ වෙතත් කරත්ත තිබුණා. සකටය කියලා කියන එක ඒ කාලේ තිබුණානේ. ඒ කාලේ සක්‍ර යොත් ආවයි කියලා කියනවනේ. සක්‍ර දෙවියෝ පවා ආවනේ. එතකොට ඒ අය ආවේ කරත්ත වලින් කියලා තියෙනවනේ. ඒ කෙසේ වෙතත් කරත්ත තිබුණා. ඒ කියන්නේ යාන වාහන තිබුණා. ඒ තිබිච්ච යානයක් හෝ වාහනයක් හෝ ගෙනත් දෙන්න තාත්තා දුප්පත් උනේ නේ. ගෙදර ඉඳලා රජකම් කරන්න කියලා ආයාචනා කරපු තාත්තා වනාන්තරයේ ඉඳගෙන පණිවිඩයක් එවුවනම් පුතා වාහනයක් එවන්න කියලා ඒක නොගෙන ඉන්නේ නේ. ඒ ආරාධනාව බාර නොගෙන ඉන්නේ නේ. හැබැයි බුදු පියාණන් වහන්සේම කළේ නේ. ඒ හින්දා පාවහන් විරහිත නැත්තම් මිරිවැඩි සංගල විරහිත දෙපා වලින් වනාන්තරවල ඒ වගේම කුඹුරුවල කෙත්වල යොදුන් සිය ගණනක් පයින් ඇවිද ගිය පස්සේ විස්තර කියන්නම් ජංගා විහරණ නම් වූ විහරණයෙහි යෙදුන පාන්දර අවදි වුණු නින්ද ප්‍රමාණාත්මකව ගත්ත මිත බෝජී එක වැදගත්. ඔබ අහපු ප්‍රශ්නෙට මිත භෝජනය කියන්නේ ප්‍රමාණයට වළඳපු වළඳන්න ඕන ප්‍රමාණය කොච්චරද කියලා අපට කියපු බුදුහාමුදුරුවෝ ශරීරය නඩත්තු කිරීම උදෙසා ස්වස්ථතාව ආරක්ෂා කළ විදිහ අරුමැසි අරුමයි පුදුමයි. එතරම් දැන් අරුණ කීර්ති ආචාර්යතුමා වෙතමා යන්නේ අර ඔබතුමන් පැහැදිලි කරා බුදුහාමුදුරුවෝ වළඳපු විදිය සහ ආහාර බුදුහාමුදුරුවෝ පරිහරණය කරපු විදිය පිළිබඳව මිනිස්සු කියපු කතා හරි වෙනස් කියලා. දැන් අර සම්‍යක් භෝජන වළඳපු විදිය. එහෙම නැත්නම් මනාකොට වළඳපු විදිය. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා වැරදි ලෙසත් වළඳන්න පුළුවන් කෙනෙකුට. අඩුවෙන් වළඳන්න පුළුවන්, අධිකව වළඳන්න පුළුවන්. අතියෝග, අයෝග, මිත්‍යායෝග පිළිබඳව බුදුදහමේ ඉතාම පැහැදිලිව විස්තර කරන නිසා මම ඔබතුමන් ගාවට එනවා මේ සියල්ල අරගෙන මේ කාරණාවන් පැහැදිලි කරගන්න. හරි. බොහොම ස්තුතියි. අපට මේ ඉන්දුරාගාරේ හාමුදුරුවෝ ධම්මරතන හාමුදුරුවෝ අපේ විශ්වවිද්‍යාලේ දැන් අපේ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයෙක් අපේ සහෝදරාංශ සගයෙක්. ඉතින් අර මං ගැන හොගාක් වචන කිව් නිසා මට එකක් කියන්න ඕන උන්වහන්සේ ගැන කවුරුත් කතා වෙන එකක් විශ්වවිද්‍යාලේ. ඒක අර ශ්ලෝක ගැන කතා කරන නිසා ශ්ලෝකෙකින්ම කිව්වොත් मनसि वचसि काये पुण्य पीयूष पूर्णा त्रिभुवनम उपकारः श्रेणिभिः प्रीणयन्तः परगुण परमाणुं पर्वतीकृत्य नित्यं निज हृदि विकसन्तः सन्ति सन्तः කියන්තः. මොකද්ද මේ කියන්නේ? මනසෙයි වචසෙයි ඇඟෙයි. ඔය දැන් අපි කතා කරන්නේ කය මනස. මනස, වචනය සහ ඇඟ තුන පිරිසිදු වෙලා ඉන්න, අනුන්ගේ හොඳ විදියට දකින්න, අනුන්ගේ පරගුණ පරමාණුන් පර්වතී කෘත්‍ය. අනුන්ගේ ගුණ පරමාණුවක් තරම් වූ ගුණයක් වුණත් පරගුණ පරමාණුන් පර්වතී කෘත්‍ය. ඒක පර්වතයක් ලෙස සලකලා නිජ හෘද විකසන්ත තමන්ගේ හෘදයෙන් ඉඳලා හදවතින්ම අපි සිංහලෙන්ම කියන විදිහට ගමේ කට්ටිය කතා කරන විදිහට කිව්ව ගමේ නෙවෙයි හන්දිය භාෂාවෙන් බොක්කෙම් කතා කරන අය අඩුයි. ඒ බව අපේ විශ්වවිද්‍යාලය විතර නෙවෙයි දන්නවා. ඉතින් මේ මම විශ්වවිද්‍යාලයට 2001 අවුරුද්දේ දවස් ඉඳලාම හාමුදුරුවෝ අපිත් එක්ක හරි ලෙන්ගතුයි. මගේ ගුරුවරයෙක් නුනට ඒ නිසාම තමයි මගේ 3 වෙනි උපාධිය දර්ශනපති.
දර්ශනපති උපාධිය ඒ පොත මුද්‍රණය කරනකොට මම උන්වහන්සේට තමයි පිදුම දෙන්නේ මගේ ආචාර්යවරයෙක් නොවිත්. ඒ කියන්නේ ඒ මොකද ඒ තිබිච්ච මේ තියෙන මුදිතා ගුණය අර පරගුණ පරමාණුන් පර්වතී කෘත්‍යයේ ඒ තියෙන ගුණය නිසා. ඉතින් ඒක නොකියම බෑ එහෙම කතා කරනකොට උන්වහන්සේ ගැන. ඉතින් අපි බොහොම ආදරය කරනවා. අපි ලෙන්ගතුයි උන්වහන්සේත් එක්ක මේ වගේ හාමුදුරුවෝ දැක්කහම ඒ වගේ ඒ නිසා අදටත් මට මේකට කතා කරන් ආවෙත් මේ හාමුදුරුවෝ තමයි. ඔයාගේ ප්‍රශ්නෙට දැන් ගියොත් මොකද්ද බුදුහාමුදුරුවෝ ගැන මිනිස්සු කියු කතා. ඒක ඔයාලට ටිකක් හිතට වැදුනා නේද? බ්‍රහ්මායු සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ බ්‍රාහ්මණ වර්ගයේ පළවෙනි සූත්‍රය. බ්‍රාහ්මණ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර 152යි. මධ්‍යම ප්‍රමාණ සූත්‍ර. ඒ 152කින් 1 2 3 කියලා කොටස් තුනක් තියෙනවා. පළවෙනි කොටස් සූත්‍ර 50ට කියන්නේ 152කින් ඔන්න මූල පණ්ණාසකය කිව්වා. මුල් 50 පණ්ණාසක. දෙවෙනි කොටසට මජ්ක්‍ධිම පණ්ණාසකය කියලා කියනවා. මම කියන්නේ මේක බලන් ඉන්න කට්ටියට මේක කියවන්න ආස හිතෙනවා මෙහෙම කියනකොට. තුන්වෙනි කොටස උපරි පණ්ණාසකේ. පළවෙනි ගොඩවල් දෙකේ 50 50 තියෙනවා. අන්තිම එකේ 52ක් තියෙනවා. දැන් 152යි. දෙවෙනි කොටසේ අර මජ්ක්‍ධිම පණ්ණාසකේ බ්‍රාහ්මණ වර්ගයේ පළවෙනි සූත්‍රයේ බ්‍රහ්මායු. බුදුහාමුදුරුවෝ කන බොන හැටි, ඒ කියන්නේ ආහාර වළඳන විදිය බලන්න එක බමුණු කොල්ලෙක් මාස 7ක් බුදුහාමුදුරුවෝ පස්සෙන්ම ලුහු බැන්දා. ඒ මොකද එයාගේ ගුරුන්වහන්සේට ඕන වෙනවා ආහාර පිළිබඳ රිසර්ච් එක. ආහාර පිළිබඳ පළවෙනි රිසර්ච් එක. ඔව් දැන් අපේ මේ පහුගිය දවසේ මේ අපවත් වෙච්ච අපේ ආචාර්යවරයෙක් කෙන අලුබෝමුලි ධම්මාලංකාර හාමුදුරුවෝ දර්ශනපති උපාධියට කරේ ආහාර හාමුදුරුවෝ. ඒ මාතෘකාව. එතකොට ඊට කලින් දෙවෙනි ඒක තමයි අපි දන්නේ මේ පළවෙනි රිසර්ච් එක කරේ උත්තර මානවකයා. උත්තර මානවකයා එන්නේ බුදුහාමුදුරුවන්ගේ මේ ආහාර ගන්න විදිය බලාගන්න. ඒ බලාගෙන ඇවිල්ලා කියනවා මොකද මම මේ ඊට ඉස්සෙල්ලා කියන්න ඕන අර හාමුදුරුවෝ සඳහන් කළ අර කෙලවරන් නැතුව කන මිනිස්සු හිටියා වෙනකොට. ආහාර හත්තක අලංසාටක කාකමාසක බුත්ත වමිතක කියලා කට්ටියක් ගැන කතා කරන බුද්ධඝෝෂ හාමුදුරුවෝ. ආහාර හත්තක කියන්නේ කාලා මේ නැගිට ගන්න බැරි වෙනකන් කාලා ඔය අත දියන්කෝ කියලා කියනවා. ආහාර හත්තක කියන්නේ අත දියන් කියන එක. අත දියන් කියන එක්කෙනා. එතකන් කනගෙන බෑ. ඔව්. ආහාර හත්තක ඊළඟ අලංසාටක කියන්නේ රෙදි ගලව කනවා. ඒ කියන්නේ මේ බෙල්ට් එක මේ බුරුල් කරනවා. අලංසාටක කියන වචනේ තුන අලං කියන්නේ වැඩක් නැහැ. සාටක රෙද්දෙන් වැඩක් නැහැ. ඕක තමයි තේරුම. රෙද්දෙන් වැඩක් නැහැ කියන්නේ මේ අර බමුණු එහෙම ගැට දාන්නේ මේවා ඉන්නේ. ඉතින් කනකොට මේවා ලිහ බුරුල් කර තමයි කන්නේ. දැන් ඔබ වහන්සේ අපේ ධම්මරතන හාමුදුරුවෝ ඉන්දියාවේ හිටියා. උන්වහන්සේට මට කියපු කතාවක් මම හිතන්නේ කියයි ඉස්සරහටම කැන්ටිමකදී බමුණෙක් තර්ජනය කරාලු බෙදාගත්තා නම් ඔක්කොම කන්න කියලා මම හිතන්නේ. එහෙම එකක් තියෙනවා. එහෙම එකක්. මේ ගොල්ලෝ කනවා. බුත්ත වමිතක මම කියන බුත්ත වමිතක කියන්නේ මේ ඔක්කාරට එනකම්ම කනවා කියන එක. පොඩක් පිළිකුල් සහගතයි කියන එක. එහෙම නෙමෙයි. පිළිවෙලට ආහාර වැළඳීම. ඇත්තරම දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියලා බුදුරජාණන් වහන්සේගේ තියෙනවා. ඒවා සූත්‍ර ගණනාවක තියෙනවා. එකක් ලක් ප්‍රදානෝ ලොකුම විස්තරයේනේ දීඝනිකායේ ලක්කන සූත්‍රේ. දැන් මම කතා කරන්නේ බ්‍රහ්මායු සූත්‍ර ගැන. බ්‍රහ්මායු සූත්‍රෙත් ඔය දෙතිස් මහා පුරුෂ ලක්ෂණ එනවා. මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් එකක් තමයි රසග්ග සග්ගී. 32කින් එකක්. 32ම කියන්න ඕනේ නෑ මෙතන අදාළ නැති නිසා. රසග්ග සග්ගී කියන්නේ රස නහර හොඳින් පිහිටලා තියෙනවා. දැන් සමහර කට්ටියට කනකොට රස දැනෙන්නේ නෑ. සමහර අයට ලුණු ඇත්තෙම නෑ. එහෙම තියෙනවා. ලුණු දැන් ගෙදරවල ප්‍රශ්න. මොකද එක එක්කෙනාගේ ලුණු ගාන වෙනස්නේ. ඉතින් අරයාගේ ලුණු ගාන මෙයාගේ ගානට බැලන්ස් නෑ. බුදුරජාණන් වහන්සේගේ පුණ්‍යමයි මේම පිහිටලා තිබෙන රසග්ග සග්ගී ලක්ෂණය රස නහර 700ක් වැඩ කියලා කියන්නේ උන්වහන්සේගේ. සියුම් නහර. මේ රසනහර 700. එතකොට ඒකට අනුව දැන් ওই බ්‍රහ්මාය සූත්‍ර කියන බුදුරජාණන් වහන්සේ ආහාර වළඳන්නේ රස පටිසංවේදී සමනෝ ගෝතමෝ ආහාරං ආහාරේති නෝ ච රාග රස රාග පටිසංවේදී. රස පටිසංවේදී සමනෝ ගෝතමෝ ආහාරං ආහාරේති නෝ රස රාග පටිසංවේදී. රස විඳ වැළඳුවේ. දැන් අපි හිතන් ඉන්නේ මේ ඕන දෙයක් කියලා. දැන් මොකද අපේ බුද්ධ වචනය වජිර මිනිස්සු තේරුම් ගන්නේ ත්‍රිපිටකයේ තියෙන විදිහට නෙවෙයි. ඒගොල්ලන්ට ඕන හැටියට සමහර අය. මම දැකලා තියෙන සමහර අය අපේ හොඳ අම්මලා සිල් ගත්තාම ඒ ආහාරය ඉස්සරහ තියන් හොඳටම පිළිකුල් කරනවා. මේ ආහාරය අරම වගේ මේ වගේ ওই වගේ මේ වගේ කීකී. කවුරු පොඩි ළමයි කැමති නෑ ඒකට. පොඩි ළමයි නේ ලොකු කෙනෙක් වුණත් කැමති නෑ. බුදුරජාණන් වහන්සේ ආහාරය ඉස්සරහ තියාගෙන ඔහොම පිළිකුල් කරේ නෑ. මේ දැන් කාලේ උපාසකම්මල මේ කරන විදිහට ජීවිතයට කරේ නෑ. මම දන්නේ ජීවිතයට කරේ නෑ කියන්නේ ත්‍රිපිටකේ කොහෙවත් වගකීම මම කියන්නේ එහෙම නිදසුණක් නෑ.
බුදුරජාණන් වහන්සේ රස පටිසංවේදී සමනෝ ගෝතමෝ ආහාරයේදී රස පිළිබඳව ප්‍රතිසංවේදීව. සංවේදී නෙවෙයි ප්‍රතිසංවේදී කියන්නේ ඊටාම රසය විඳින්න වැළඳුවේ. හැබැයි රස රාග පටිසංවේදී නෑ. ඒ රසය පිළිබඳ ඇලිලා හිටියේ නෑ. අන්න ආහාර ගැනීමේ හැටි. ඒ කියන්නේ මොන ආහාරය වැළඳුවත් එහි රසය විඳින්න හැකියාවක් තිබුණා. ඒකට එකක් උපතින්ම ආපු ලක්ෂණයක් තිබුණා. ඒක තමයි රසග්ග සග්ගී ලක්ෂණය. ඒ කියන්නේ රසනහර හොඳට වැඩ කරනවා. දෙක රස විඳිමින් වළඳනවා. ඒක තියෙන්නේ ප්‍රකාශනයේ තියෙන්නේ පාලි ත්‍රිපිටකේ ඔය බ්‍රහ්මයි සූත්‍රේ පමණයි ওই විදියට රස විඳිමින් වැළඳුවා කියන එක බුදුරජාණන් වහන්සේගේ ආහාර ගැනීම. ඊළඟට මේ ආහාර ගැන සේකියාගෙන ඔබ වහන්සේ මම හිතන්නේ විස්තර කරොත් හොඳයි කියලා ඒ අවස්ථාව වෙනකොට මේ ඒක මම කියන්න ඕනේ නැහැ. මේ මොනවාද ආහාර ගැනීමේදී කොයි වෙලාවකවත් ඒක කියනවා හැබැයි අර මිත කියලා එක මොකක්ද ඒකට කියන්නේ නිශ්චිත ප්‍රමාණයම යාන්ත්‍රිකව අනුභව කරපු කෙනෙක් නෙවෙයි බුදුහාමුදුරුවෝ. ඒ කියන්නේ සමහර දවසට බඩගින්න වැඩියෙන් දෙනවා ටික වැඩියෙන් ආහාර ගත්තා. ඒකටත් හොඳම නිදසුන බ්‍රහ්මායි සූත්‍රෙ නෙවෙයි චූල මහා සකුළුදායි සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ. මහා සකුළුදායි වලදී උදායි කියන වෙන අන්‍යාගමිකයා ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. වහන්සේට ගොඩක් අය ගරු කරනවා. බුදුහාමුදුරුවෝ ප්‍රතිප්‍රශ්නයක් අහනවා. ඔයා හිතන්නේ ඇයි මට මිනිස්සු ගරු කරන්නේ? ටිකයිනේ බත් කන්නේ කියලා කියන. දැන් මං මිනිස්සු කියන කතාව වෙනයි බුදුහාමුදුරන් කතාව වෙනයි. බුදුහාමුදුරන් නෑ. මට වඩා ටිකක් බත් කන හාමුදුරුවෝ ඉන්නවා මගේ ගෝලියෝ. ඒ කියන්නේ මට වඩාම ඉන්නවා. ඒ කියන්නේ සමහර හාමුදුරුවෝ ඉන්නවා පිණ්ඩපාත විතරයි. බුදුහාමුදුරුවෝ එහෙම නෙවෙයි. බුදුහාමුදුරුවෝ නිමන්තනං සාදියති. කවුරු හරි ආරාධනා කරොත් ඒක බාර ගන්නවා. සමහර ශ්‍රාවකයෝ ඉන්නවා බුද්ධ ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේට වඩා ආහාර ගැන හරියට හිතනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ හරියටම කාලසටහනක් තියාගෙන ඒකට මිම්මට කෑම ආහාර වැළඳුවේ නැහැ. එතන කියනවා අර අහපු මිනිස්සයාට මම ටිකක් ආහාර ගන්න වෙලාවල් තියෙනවා. සමහරකට පාත්‍රේ පිරෙන්නමත් වළඳනවා. සමහරකට අර ඒකේ ධාරයක් තියෙනවලු. ඒ කාලේ ඉන්දියාවේ පාවිච්චි වෙච්ච පාත්‍රේ දැනුත් තියෙනවා දහඳුනේ හොදක් තියෙනවා. ඒ පාත්‍රේ ධාරයටත් උඩින් වළඳන වෙලාවලුත් තියෙනවා. ඒක තීරණය වෙන්නේ ඇඟේ දැක්කනේ එතනත් සෞඛ්‍ය. එක මේකෙන් එකයි හුඬුවෙන් එකයි කියලා කනවා නෙමෙයි. කෝප්පෙන් එකයි නෙමෙයි. ඒ බඩගින්නේ ප්‍රමාණය Taman දන්නවා. Taman දන්නවා කියන්නේ අපි හිතමු දුර ගමනක් ඇවිදලා තිබුණා. දුර ගමනක් ඇවිදලා තිබුණාම බඩගින්න වැඩි. සමහරට උදේ කැඳක් වෙන්න පුළුවන්. අන්න ඉතින්ද ටිකක් වැඩියෙන් ආහාර උනේ. ඒ නිසා මේ යාන්ත්‍රිකවම නෙමෙයි මේක හිතා මානුෂිකව. අපේ හාමුදුරු හොඳ වචනයක් කිව්ව විහිංසා උපරතිය. මට ඒක කියනකොට ඒක තවරන විදිය එනකොට මට නොකියම බෑ. ඒ ගැන බුද්ධඝෝස අටුවාචාර්යින් වහන්සේ කියන අදහස. එතෙන්දී හඳුන්නේ විහිංසා කියන එකට ෂෝක් කතාවක් කියනවා. හොඳ තාර්කික අදහසක්. මොකද්ද විහිංසා කියලා කියනවා හිංසා කිරීම. ඒක බඩගින්නටත් යොදන්න පුළුවන් කියලා බුද්ධඝෝස හඳුන්වනවා. මොකද නේ බඩගින්න හිටියහම ඇඟට හිංසා වෙනවා. තමන්ටත් හිංසා වෙනවා. අන්න ඒක අලුත් එකක්. විහිංසූපරතිය. විතර විහිංසාව වළක්වන්න. දැන් අපි හිතමු දැන් මොකක්ද අර ગેස්ට්‍රයිටිස් වලට සිංහලෙන් කියන්නේ කොහොමද? අම්ල ප්‍රදාහයද මොකක් හරි අන්න එහෙම ඒක. අන්න ඒක තියෙන කෙනෙක් ඉන්නවා කියමු. දැන් අපි તો හාමුදුරු කෙනෙක්ම කියලා දැන් 12 පහ වෙලා කියලා ආහාර නැතුව හිටියොත් මොකද වෙන්නේ? දැන් අර අම්ලය වැඩියෙන් හැදිලා මම වෛද්‍ය විද්‍යානුකූලව පැහැදිලි කරන්න දන්නේ නැහැ. එහෙම වුණත් නැහැ. මං කිව්වේ මේ ඒක ඕන කෙනෙක් දන්නවා. ඒ අම්ලය වැඩියෙන් ගිහිල්ලා මේ ඇඟ ඇතුලේ ඒවා පිච්චෙනවා. එතකොට ආහාරයක් එවෙනකොට ඕන. එතකොට විහිංසා උපරතියා කියන එකට බුද්ධඝෝස හාමුදුරුවෝ දෙන අර්ථකථනයේ විසුද්ධි මග්ගයේදී හරි ෂෝක්. හරි හොඳයි වැදගත්. මොකද්ද? බඩගින්න අනුන්ට විතරක් නෙවෙයි අතරම තමන්ට හිංසා කරනවා අපුහම. මානසික හිංසාවක් කරනවා ශාරීරික හිංසාවක් කරනවා. ඒක වළක්වන්න වළඳන නිසා මම සමහර හාමුදුරුවෝ විරුද්ධ වෙන්න පුළුවන්. මම නිතර මගේ විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න ශිෂ්‍ය හාමුදුරුවන්ට නම් කියනවා ඔය විනාඩියක් දෙකක් බලන්න එපා. මේ බඩගිනි නම් ආහාර ගත යුතුයි. සමහර අය ඉන්නෝනේ 11:00මයි කියලා. වෙලාවටම නෙමෙයි මෙතන තියෙන්නේ. බඩගින්න වළක්වන්න ආහාර ගන්න ඕන. බේත් සඳහා ඒ නිසා එතනත් සෞඛ්‍යමයි හිතන්නේ. ඔන්න ඔය විදිහට ඉතාම වැදගත් දේවල් තියෙනවා මේ ආහාර සම්බන්ධයෙන් කතා කරලා. හොඳයි දැන් අපි දැන් මේ ආහාර සහ සෞඛ්‍යය. ඒකට මේ ස්වස්ථතාවය සඳහා ආහාර වැදගත් වෙන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි කරමින් ඉන්නකොට හඳුන්නේ මම තව ටිකක් එහාට වහන්සේව කැඳවාගෙන යනවා මේ ස්වස්ථතාවය එහෙම නැත්නම් මේ නිරෝගීතාවය ඇති කරන්න බුදුහාමුදුරුවෝ අපට දේශනා කරපු ධර්මයන් සමහර ලාවට ප්‍රයෝගයන් වෙනට ඇති. උන්වහන්සේ මේ ආචාර ධර්ම විදි අපිට පුරුදු කරනවා මේ නිරෝගීතාව වෙනුවෙන්. මිනිස්සුන්ට නිරෝගී වෙන්න
සමහර වෙලාවට ඉඩ හරිනවා උන්වහන්සේ. දැන් සමහර වෙලාවට මේ ඔය දැන් ආචාර රසායනය වගේ දේවල් භාවිතා කරලා සුව දුක් විමසීමෙන් මේ වගේ මේ ලෙඩ නැති වෙන්න ඉඩ හරිනවා. මෙන්න මේ කාරණාව අපි කොහොමද පැහැදිලි කරගන්නේ? බුදු පියාණන් වහන්සේ දේශනාව බුදුහාමුදුරුවන්ගේ දේශනාව ඒ විතරක් නෙවෙයි බුදුහාමුදුරුවන්ගේ සමස්ත ආදර්ශය සහ බුදුහාමුදුරුවන්ගේ චරණය මේ රූපවාහිනී නාලිකාව වෙනමනේ චරණය මේ සියල්ලංගෙම ආචාරශීලීතාව බැහැර නැහැ. හැම වෙලාවෙම සදාචාර සම්පන්න. හැම වෙලාවෙම සමාජ සදාචාරය සහ පුද්ගල සදාචාරය ආරක්ෂා වෙන විදිහට තමයි දේශනා කරන්නේ. අපේ අරුණගමගේ මහත්තයා කියාගෙන යන ගමන් කොටසක් මට ඉතිරි කළා පහසු කොටසක් සේඛයා කියලා. ඒ සේඛයා අදටත් අපි පුරුදු පුහුණු කරනවා සාමණේර භික්ෂුන් වහන්සේලාට සංග්‍රහ කරනවා සාමණේර බණ දහම් පොතට සංග්‍රහ කරලා තියෙනවා මේ ත්‍රිපිටකයේ කුද්ධක කොටසකින් අරන් ඇවිදිලා මේ සේඛයා වල මේ විනය පිටකයේම එක්තරා විදිහක භික්ෂු චර්යාව උදෙසා අපිට දේශනා කරපුවා. ඒකේ තියෙනවා ආහාර ගන්නකොට මේක හරීම වැදගත් මං හිතන්නේ දෙමව්පියෝ දරුවන්ටත් පුරුදු කරන්න ඕනේ. ඔබ අහලා තියෙනවා මැනර්ස් කියලා જાතියක්. මැනර්ස් කියන જાතියට අමතරව තියෙනවා තව කස්ටම්ස් කියලා જાතියක්. මැනර්ස් කියන්නේ සදාචාර ධර්ම. කස්ටම්ස් කියන්නේ සම්ප්‍රදාය ධර්ම. ඒ දෙකම එතික්ස් කියන එකේ කොටස් දෙකක්. ආචාර ධර්මයන්ගේ සදාචාර ධර්ම සම්ප්‍රදාය ධර්ම. manners and customs. සම්ප්‍රදාය ධර්ම තනින් තැනට වෙනස්. සිංහලයන්ගේ සම්ප්‍රදාය ධර්ම වලට වඩා ද්‍රවිඩ පින්නතුන්ගේ සම්ප්‍රදාය ධර්ම වෙනස්. ඔවුන්ට වඩා මුසල්මානුවන්ගේ සම්ප්‍රදාය වෙනස්. සම්ප්‍රදාය ධර්ම ලංකාවට වඩා ඉන්දියාවේ වෙනස්. ඉන්දියාවට වඩා ලන්ඩන් වල වෙනස්. මේ තමයි සම්ප්‍රදාය ධර්මයන්ගේ ස්වභාවය. කස්ටම්ස්. ඊට අමතර ඒවා කස්ටම්ස්. මැනර්ස් කියලා කියන්නේ සදාචාර ධර්ම. ආචාරශීලී ආහාරවලට අදාළව ගත්තොත් ගමන බිමන හැම එකකටම අදාළව තියෙනවා එහෙම ඒවා. ආහාරවලට ගත්තොත් මම කනකොට මගේ කෑම ඔබේ නොකෑම සඳහා හේතු නොවිය යුතුයි. මම කන එක තව කෙනෙකුට නොකෑමට හේතුවක් නොවිය යුතුයි. ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ මේ මැනර්ස් දේශනා කරන්නේ. ඒක ආහාර වේලේදී මැනර්ස් වෙච්චාම තමයි ටේබල් මැනර්ස් කියලා කියන්නේ. සිංහල තේරුම ගත්තොත් එහෙම මේස චාරිත්‍ර. නමුත් මේස චාරිත්‍ර කොට වඩා මේක කෑම චාරිත්‍ර. ඒක චාරිත්‍ර අතරත වාරිත්‍ර කියලා තව જાතියක් තියෙනවා. චාරිත්‍ර කියන්නේ කරන්න ඕන දේවල්, වාරිත්‍ර කියන්නේ නොකළ යුතු දේවල්. එතනදී මේ වාරිත්‍ර කොටසක් මේකේ තියෙනවා. න චපුචපුකාරකං බුංජිසාමිත සික්ඛාකරණීය. න සුරුසුරුකාරකං බුංජිසාමිත සික්ඛාකරණීය. සාම්සේන හත්තෙන පානීය ගහකං ගන්හිසාමිත සික්ඛාකරණීය. නහත්තනිල්ලේහකං බුංජිසාමිත සික්ඛාකරණීය. පොඩ්ඩක් තෝරලා හිටියන හොඳයි නේද? දැන් ගොඩක් කිව්වා. න චප්චපුකාරකං බුංජිසාමිත. චපු කියලා තියෙන්නේ. චපුචපුකාරකං. ඒකත් අර ශබ්දයට ඔනොමොටොපියා එක ශබ්දානුකාරක පදයක්. චප් කාරකං බුංජිසාමිත. චප් කියන සද්දය පිටට නොඇසෙනසේ ආහාර ගත යුතුයි. සමහර කෙනෙක් කෑම කනවනේ කට ඇරගෙන. සාමාන්‍යයෙන් මිනිස්සු කට ඇරගෙන හපන්නේ නෑ. කට ඇරගෙන හපන්නේ සත්තු. ඒතර කෙනෙක් කට ඇරගෙන හපනවා නම් කට ඇතුලේ තියෙන ආහාර අනිකාට පේනවා නම් ඉස්සරහින් එක්කනට කන්න බෑ. ප්‍රියශීලී නෑ. සුරුසුරුකාරකං බුංජිසාමිත සික්ඛාකරණය කියන්නේ සූගාන සද්දේ. ඒ කියන්නේ මිරිස් ගම්මිරිස් කොච්චි හැපිච්චාම ඔය කැඩිච්ච සයිලන්සර් වගේ සද්දයක් එනවා කෑම සුප් එහෙම බොනකොට එනවා සද්දයක්. අර එහෙම කැත සද්දයක් එනවා. ඒ ශබ්දය ප්‍රසන්න නෑ. ආහාර විහරණයේදී ප්‍රසන්න නෑ. ආචාරශීලී ආහාර ගැනීමක්
නෙමෙයි ඒක. සෞඛ්‍යයටත් හොඳ නෑ. ඊට අමතරව හත්ත නිල්ල එහෙකම් බුද්ධි සාමිච්චිකා ගන්න. අතලෙව කන්නේ නෑ. අතලෙව කනකොට ඔට්ට නිල්ල එහෙකම් ඔට්ට කියන්නේ ඕෂ්ට. ඕෂ්ටජය කියන්නේ තොල් වලින් උපදින අකුරු. තොල ලොකු සතා තමයි ඕස්ට්‍රයා. ඕස්ට්‍රය තමයි ඔට්ටු වෙන්නේ. ඔට්ටු වගේ තමයි තොල් ලොකු වෙන්නේ. උස්ට්‍ර. එතකොට මේ තොල්ලෙව කනවනම් කාලා ඉවර වෙලා දිව එළියට දාලා වටේට තොලෙන් ගන්නවනම්. මම ඇත්තටම රූපවාහිනියක දුටුවා වෙළඳ දැන්වීමක. ඒ වෙළඳ දැන්වීමේදී ඒ ළමයා කිසියම් මේවා ඕනකට වඩා කියන්න හොඳ නැහැ නේ වෙළඳ දැන්වීම වලට. එයා ඒ තමන් ගත්ත ආහාරයේ රසය කියලා කියන්නේ මුළු කට වටේටම දිව යවලා ලෙව කන. වැඩසටහන් සහ දැන්වීම් කරණයෙහි නියුක්තිකයෝ තේරුම් ගන්න ඕන මේ රට කොහොම රටක්ද කියලා. එහෙම ආචාර ධර්මයක් නැහැ කෑම කනකොට. වටේට කටේ ගෑවුනාට පස්සේ දිවෙන් ඒක ගන්නවයි කියලා කියන එක ආචාරශීලී නෑ. විතරක් නෙමෙයි කෑම කන ගමන් ඇඟිල්ල කටට ඇතුළට දාන එක, දත් හාරණ එක ප්‍රසිද්ධිය කරන්නේ අඩුම ගානේ මෙහෙම කරන්නේ. එහෙම කරන්නේ. කටේට වතුර අරගෙන බොග් 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 ගාලා හොදලා සින්ක් එකටවත් දාන්නේ නෑ කෑම මේසේ ළඟට. කෑම මේස ආසන්නෙහි කහින්නේ නෑ. කාරන්නේ නෑ. සෙම්සොටු සූරන්නේ නෑ. එහෙම ශබ්ද නගන්නේ නෑ. ඒවා ආචාර ධර්ම. අපිට ඒවා මීට අවුරුදු 40 ගානකට කලින් බිම ඉඳගෙන පැදුරු එලාගෙන බෙලෙප් පිඟානට අලයි බතුයි බෙදපු අම්මලා කියලා දීලා තියෙනවා කුප්පි ලාම්පුව මැද්දේ තියාගෙන. එහෙම කණ එකේ චාරිත්‍ර තියෙනවා. මේ බුදුහාමුදුරුවෝ කියපු චාරිත්‍ර අරුණ මහත්තයා ඊට අමතරව තියෙනවා සිංහල චාරිත්‍ර. බත් මුට්ටිය ඉදුණට පස්සේ හැන්ද අරගෙන හැන්දෙන් මෙහෙම කූරු ගන්නවනේ. හැන්දේ මිට පැත්තෙන්. එතකොට ඒක මිට යට අඩිය වදින්න ගන්නෙ නෑ. හේතුව මොකද්ද කියන්නේ මම දන්නේ නෑ. උඩින්ම බෙදලා තාත්තට බෙදනවා. යටින්ම ගන්නෙ නෑ. බෙදා ගන්නකොට බත් මුට්ටිය හාර ගන්නෙ නෑ. පිළිවෙලකට ගන්න. එහෙම චාරිත්‍රවල සමහර චාරිත්‍ර තියෙනවා සිංහල චාරිත්‍ර ඒවට හේතු නෑ. ඒ සංස්කෘතීන් වල හැටි. දැන් බුලත් දෙනවනේ. ආරාධනාවකට බුලත් දුන්නොත් ආරාධනාවක් තමයි. ඇයි බුලත්ම දෙන්නේ? ඇයි ගම්මිරිස් කොළ දෙන්නේ නැත්තේ? ඒකට හේතුවට උත්තරයක් නෑ. කෑමට ආරාධනා කරනකොට වතුර වීදුරුවක් මෙහෙම අල්ලගෙන යනවා. වතුර වීදුරුවක් අල්ලගෙන ගියාම කනවා. අල්ලගෙන නොගියොත් ඒත් කනවා. ඉතින් අල්ලන්නේ මොකටද? දන්නේ නැහැ. ඒ චාරිත්‍ර. ඉතින් ඒ හින්දා මේ වගේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා හත්තනිල්ලේකං බුද්ධිස්සාමිච්ච සික්ඛා කරන. නෝට්ටනිල්ලේකං. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙහෙම කෑම කනකොට මෙහෙම අනිත් එක්කෙනාගේ පිඟාන දිහා බලන්න එපා කියලා. අනිත් එක්කෙනාගේ පිඟානේ අල කෑල්ල ලොකුද කියලා බලන්න හොඳ නැහැ කියලා. උජ්ජාන සංඥය කියලා කෑල්ලකුත් තියෙනවනේ. නිකන් සෞත්තු ඔය සෞත්තුවට බලන්න එපා. සෞත්තුවට බලන්න එපා. ඒ විතරක් නෙවෙයි කෑම කනකොට දෝෂාරෝපණ කරගන්න එපා. ආක්‍රෝෂ පරිභව නොකරගත යුතුයි. ඒ කියන්නේ මොකද්ද? කෑම මේසේ කියලා කියන්නේ සංස්කෘතික අවස්ථාවක්. තාත්තා අම්මට බෙදෙනවා. අම්මා තාත්තා දෙන්නම පුතාට බෙදෙනවා. බෙදනකොට එපා කියන විදිහක් තියෙනවා අතාල්ලලා. කෑ ගහලා කියන්නේ එපා කියලා. කෑම කන වෙලාවට රණ්ඩු කරන්නේ. හරිම නරක දේවල් සිද්ධ වෙනවා. වජිර මහත්තයා අපි බලාගෙන යනකොට සමහර ටෙලි නාට්‍ය හුඟක් ඒවා මම කියන්නේ හිටියේ. ඒක හොඳයි කියන එක හඳුන. ටෙලි නාට්‍යවල කෑම කනකොට රණ්ඩුවක්මයි තියෙන්නේ. රණ්ඩු වෙනවා. රණ්ඩු වෙලා පිඟාන සැරෙන් තියලා පිටිපස්සට තල්ලු කරලා මේ පුටුව යනවා. එහෙම කෑම අඩාල වෙන ටෙලි නාට්‍ය ගොඩක්ම මම දැකලා තියෙනවා. ඒ කියන්නේ හුඟක් රණ්ඩුවක් කේන්ද්‍රගත කරන්නේ කෑම මේසෙදි. බලන්න නිකන් ඔයාගේ මතකෙන් බලන්න
ඇත්තටම ඒ ලංකාවේ එහෙම හිතාගත් විදිහ ළඟ ඇත්තටම ගෙවල් එහෙම රණ්ඩු වෙන්නෙත් නෑ ඔය කියන තරම් කන වෙලාවට. ඔව් එහෙම රණ්ඩු වෙන්න තරම් ලොකු කෑමක් ඇත්තෙත් නෑ. හුඟක් තැන්වල ඔය ටෙලිනාට්‍යවල පෙන්වන විදිහේ කෑම මේස ඇත්තෙත් නෑ. ඔව් වංගෙඩි උඩරින් මෙන්නේ අපි උනත් කන්නේ. එතකොට ඒ වෙලාවේදී මේ කම්පැනි වල ප්‍රශ්න ඔය ඉන්දියානු ටෙලිනාට්‍ය වලින් අපිට ආපු බොරු පුරුසාරම් සහ ව්‍යාජ දර්ශන එහෙම චාරිත්‍ර නැහැ. ඒවා ටෙලිනාට්‍ය වලින් සමාජයට පුරුදු කරනවා. එහෙම එකක් නැහැ ටෙලිනාට්‍ය වලින් පුරුදු කරනවා. ඒක හින්දා තමයි කෑම කන වෙලාවට මොකක්ද අර කවිය හබුන් කටයි බත් දෙකටයි මගේ පුතා ඔක්කොම කයි කියන කෑම වෙලාවත් කවියක් කියන වෙලාව. තාත්තා ගෙදර හිටියත් නොහිටියත් තාත්තට කෑම එක බෙදලා වහලා තියලා තමයි දරුවෝ කන්නේ. ඉතින් මේක තමයි ස්වභාවය. අපි පොඩි කාලේ අපිට මතකයි නංගී මායි මල්ලි අයියා චුට්ටක් ලොකුයි ඒ කාලේ නංගී මායි මල්ලි ඉස්සර වෙලාම අම්මා බත් කවන දවසක් දාගන්න තියෙන්නේ. දැන් සමුද කන්නේ මම නම් ඉස්සෙල්ලාම කවන්නේ මට නම් අඟහරුවාදා ඉස්සෙල්ලාම කවන්න ඕනේ නංගිට. බදාදා ඉස්සෙල්ලාම කවන්න ඕන මල්ලිට. නැත්තම් ඉතින් හිත හොඳ නැහැ. ඊට පස්සේ ආයෙ මුලින් ඉඳලා අර බත් එක ගුලිය කවාගෙන යන්න ඕනේ. ඇත්තටම සමහර දවස්වලට අම්මලා කොහොම ජීවත් වුණාද කියලා හිතෙනවා. ඉතුරු වෙච්ච දංකුඩ ටික ඉතුරු වෙච්ච දංකුඩ ඉවර වෙච්ච හැලියට දාලා පියාගෙන තමයි කන්නේ. ඇත්තටම සමහර දවස්වලට අම්මලාට එහෙම කන්නත් නැහැ. මොකද අපි දන්නවා ඒකේ රහ. ඒ හින්දා දංකුඩ ටික හූරලා වළඳට දාලා වළඳ පිහාගෙන අම්මා කණ්ඩ හදනකොට බොහෝ වෙලාවට ඒකත් අම්මට ගන්න හම්බෙන්නේ. එච්චරට ආදරණීය වැඩක් ආහාර ගන්නවා කියන්නේ. ඇත්තට මට කියන්න හිතෙනවා බඩ පුරව ගන්න එකයි කනවා කියන එකයි දෙකක්. එහෙනම් එහෙම් මෙහෙම් ගහලා දාලා බඩ පුරව ගන්න එක සත්තුන්ගේ වැඩක්. ඒත් සංස්කෘතික ආහාර ගැනීම කියලා කියන්නේ ඊට වඩා ගොඩාක් වෙනස් එකක්. බුදු පියාණන් වහන්සේ සේඛයා වලින් සහ තවත් බොහෝ ස්ථානවලදී ආහාරය පිළිබඳ ලොකු අවධානයක් යොමු කරනවා. මම වෙලාව ගන්න මම එක කාරණයක් ඉවර කරන්න ඉස්සෙල්ලා එකතු කරන්න ඒකටම අදාළව මේකේ මේ හාමුදුරුවෝ කිව්ව එකටමයි ඒ වග්ගෙටමයි ඒ හරියටමයි න සකබලේන මුකේන ව්‍යාහරිස්සාමීති සික්ඛාකරණිය හාමුදුරුවෝ කියන් ආවේ ওই ටික තමයි මම කිව්වේ දැන් නවත්තන්න ගියපු නිසා ඒක කියනවා දැන් මම ඒකත් වජිර තියෙන්නේ දැන් අපේ අය තේරුම් ගත්තු විදිය දැන් ත්‍රිපිටකයේ බුද්ධ වචනය වෙනයි අපේ අය තේරුම් අරගෙන තියෙන වෙන විදියකට තේරුම් ගන්න. ඒ කියන්නේ මිනිස්සු තේරුම් අරගෙන තියෙන්නේ ත්‍රිපිටකේ බලලම නෙවෙයිනේ. කෙනෙකුට කියලා එක්ක එහෙම ඇවිල්ලානේ අන්තිමේදී අර ඔයා දැකලා ඇති නේද ඔය YouTube වල එහෙම රහසක් අර sannivedanaya වෙන විදිය 50ක් 10ක් විතර යනකොට අන්තිමේදී මුලින් පෙන්නපෙකට හුඟක් වෙනස්. ඒ தත්ත්වය බුද්ධ වචනේටත් තියෙනවා. බුදුහාමුදුරුවෝ කිව්වේ අපේ ධම්මරතන හාමුදුරුවෝ පැහැදිලි කරපු ඒ පාචිත්‍ය පාළියේ එන සේඛියවල ඇත්තටම තියෙන න ස කබලේන මුඛේන ව්‍යාහරිස්සාමීති සික්ඛාකරණීය. ආහාර සහිත මුඛයේ කටේ කෑම දාගෙන කතා කරන්න එපා කියලා තියෙන්නේ. කටේ කෑම තියන් කතා කරන්න එපා. ස කබල කියන්නේ බත් පිඬු. ඒක තියාගෙන මුඛයෙන් කතා කරන්න එපා. දැන් අපේ අය හිතන්නේ කන වෙලාවට කතා කරන්න එපා කියලා. ඒ නිසා බකමුණ වගේ බමුණ වගේ සමහරලාට කන වෙලාවට කිසි කතාවක් නැහැ. සමහරු බමුණ නෙවෙයි බකමුණ. බකමුණද බමුණ කතා. දැන් සමහර වෙලාවට මේ තමන් වැඩියෙන් බුද්ධ ධර්මයේ දන්න ශාසනයට අනුව ඉන්න මිනිහෙක් බව පෙන්වන්න කෙනෙක් බව පෙන්වන්න සමහරු කතා කරන්නෙම නෑ කන වෙලාවට. කන වෙලාවට කතා කරන්න පුළුවන්. එහෙම කියලා නෑ බුදුහාමුදුරුවෝ. කියලා තියෙන්නේ කටේ කෑම දාගෙන කතා කරන්න එපා. ඒක හාමුදුරුවෝ කිව්වාගේ ඉස්සරහා ඉන්න මිනිහාගේ නොකෑම පුද්ගලයාගේ නොකෑමටත් හේතු වෙනවා. එයාගේ සෞඛ්‍යයටත් ප්‍රශ්නයක් කරන මොලේ අර ගිහිල්ලා අර මොකද්ද ඉස්මොල්ලේ ගියොතින් ආයේ විනාඩි ගාණක් යනකම් කතා කරන්නත් බෑ. කොන්දට ගහලා ලෝකේ අමාරුවෙන් තමයි ආයේ ප්‍රකෘති තත්ත්වයට ගන්න වෙලා තියෙන්නේ. ඒ නිසා කායික ඒ කියන පුද්ගලයාගේ සෞඛ්‍යයටත් හොඳ නෑ. බලන් ඉන්න මිනිස්සයාටත් හොඳ නෑ. මේ එයාගෙත් කෑම එපා වෙනවා. ඒ නිසා කියලා තියෙන්නේ කන ගමන් කතා කරන්න එපා නෙමෙයි. කටේ කෑම ක්‍රියාවලිය ඇතුළේදී කතා කරන්න පුළුවන්. ඕන තරම් කට ඇතුලේ කෑම තියෙන්න බෑ. ඒතර සෞඛ්‍යවත් ආහාර හොයාගෙන යන එකටනේ පිඬු සිඟා යනවා කියන්නේ. එහෙමයි.
ඒ පිඬු සිඟා යන එකත් කොච්චර ආචාරශීලීද කියන්නේ සමහර තැන් තියෙනවා යන්න බෑ. පිණ්ඩ පාතයේ උදෙසා නොයා යුතු තැන් තියෙනවා. දැන් හරක් මස් කඩ බ්‍රොදල්ස් තියෙන. ඒ වගේ තැන්වලට යන්න බෑ. තහනම්. ඒ විතරක් නෙමෙයි. යම් කිසි තැනකට ගිහින් ආහාර දෙන්නේ නැත්තම් පිඬු සිඟා යනකොට පිණ්ඩ පාතේ ලැබෙන්නේ නැත්තම් ඉන්න ඕන වෙලාවක් තියෙනවා. ටිකක් තර ගවයෙක් වතුර බීලා ඉවර වෙන ප්‍රමාණය දක්වා වාගේ වෙලාවක් ඉතින් විනාඩි 2-3ක් ඉන්න. ඊට වඩා ඉන්න බෑ. කවදාවත් ඉල්ලන්න බෑ. නොදුන්නොත් බනින්න බෑ. මට මේවා මතක් වෙනවා සමහර දවස්වලට බස් වල යනකොට හිඟන්නෝ එහෙම එන වෙලාවට නොදුන්නොත් බනිනවා. පිඬු සිඟා යාම ආචාරශීලී වැඩක්. ඉතින් ඒවා ඔක්කොම අදට අදහලයි. අද පිඬු සිඟා නොගියත් යමෙක් ඉල්ලද්දි නොදුන්නොත් දොස් කියන සිරිතක් තියෙනවනේ දැන් ඔය දන්සැල් වලට ආධාර එක්කව කරනකොට පොඩි ගාණක් දුන්නාම දොස් කියන විදිහක් තියෙනවා. ඉතින් ඒක හින්දා මම කියන්නේ මේ ආහාර විහරණයත් එක්ක දැවැන්ත ආචාරශීලී පැත්තක්. කනකොට විතරක් නෙමෙයි උයනකොට ආචාරශීලී දේවල් තියෙනවා. අපි ඇත්තටම බත් මුට්ටිය ලිපේ තියලා ඉවර වෙලා ඒ මුට්ටියම මොනවද බෙහෙත් ලිපේ තියනවා. බෙහෙත් මුට්ටිය කසාය මුට්ටියනේ. කසාය මුට්ටිය කියන්නේ කහට හින්දානේ ඔකට කාසාය නෙමෙයි. කාසාය මුට්ටියනේ. කාසාය මුට්ටිය ලිපේ තියලා ඉවර වෙලා මෙහෙම තුන් පාරක් වඳිනව නෙමෙයි ඒ ආචාර කරන. කාසාය මුට්ටියට අපි හේතු කරලා තියෙනවා යකඩයක්. මනුෂ්‍යයෙන්ගෙන් බේරගන්න කියලා. මං කියන්නේ මේ ආහාර විහරණයත් එක්ක අපි ගාව තිබුණ සංස්කෘතියක්. වගාව එක්ක සංස්කෘතියක් තිබුණා. මේක භූතයන්ගෙන් වගා කරපු රටක් නෙමෙයි. සුනාමි වලින් ගොයන් කපාපු රටක් නෙමෙයි. ගොවියා ගවයා ඉස්සරහට ගිහිල්ලා තලප්පාව ගලවලා ආයි බොණ්ඩ කියලා ආචාර කරලා මීහරකුන්ට ආචාර කරලා හාපු රටක්. එහෙන්දා මිනිස්සු බිමට ගාලා තියන්නේ ගොමද කියන එකවත් වහලට දාලා තියන්නේ පොල්ලතුද කියලා කියන එකවත් බිත්ති වරිච්චිද කියන එකත් වැදගත් නෑ. කණ එක සංස්කෘතිකව කණ්ඩෝන කියන එක වැදගත්. ඒක එන්නේ බුදුහාමුදුරුවන්. ඔබතුමාගේ අදහස පැහැදිලි කරන්න තව අද අපි කතා කරමින් හිටපු කාරණාව මට මතක් වුණා දැන් එකක් කියන්න ඕන වල්පොල රාහුල හාමුදුරුවෝ ලියලා තියෙනවා මේ බුදුන් අදාළ ධර්මය. ඒ පොතේ ඔක පැහැදිලි කරලා තියෙනවා ඒ හාමුදුරුවෝ. ඒ කියන්නේ ඒක වඩ බුද්ධ ටෝට් කියලා තමයි මුලින්ම ආවේ. ඒක පැහැදිලි කරලා තියෙනවා මේ ඇත්තටම කන ගමන් කතා කරන්න පුළුවන් කෙනෙකුට. ඒ නිසා මම කියන්නේ මේක අහන් ඉන්න අයට නිකන් වැරදි විදියට තේරුම් ගන්න යන්න එපා. අර බුදුහාමුදුරුවෝ කියවනේ සර්පයා වුණත් වැරදි විදියට අල්ලගත්තම කනවා කියලා ඒ වගේ. මේක හරි වැදගත්. මොකද දන්නවද? කෑම කන මේසය කෑම කන වෙලාව ප්‍රසන්න වෙන්න ඕන. ප්‍රසන්න වෙන්න කතා කරන්න ඕන. ඇත්තට ලංකාවේ ඉස්සර කාලේ තාත්තා අම්මත් එක්ක වැඩියෙන්ම කතා කර නිකයම කන්නේ. මං කියන්නේ කෑම මේස නැති කාලේ හිරමනේ උඩ වාඩි වෙලා තව එක්කෙනෙක් පැදුරේ වාඩි වෙලා බිම කුස්සියේ වාඩි වෙලා පිළ උඩ වාඩි වෙලා කෑම කනකොට තමයි දවස යාවත් කාලීන වෙන්නේ. යාවත් කාලීන වෙනවා කියන්නේ අප්ඩේට් වෙනවා කියන එක. එහෙම අප්ඩේට් එකක් ගන්න කෑම කන වෙලාවද නේද? කතා කරන වෙලාව. කතා කරන්න ඕන. ඒ කියන්නේ ඇත්තටම කන ගමන් කතා කරන්න පුළුවන්. අරක තමයි හොඳ නැති. එහෙම උනාම ප්‍රසන්න පරිසරය නිර්මාණය වෙනවා. මම දැකලා තියෙනවා, අත්දකලා ඇති. සමහරව කතා කරන්නෙම නැහැ. එයා නිකන් තනියම කාලා ඉර නොමනාපෙන් වගේ මූණත් අමුතු කරගෙන නැගිටිනවා. එහෙම නෙමෙයි. ඒක පරිසරය ඉතා මේ ප්‍රියශීලී වෙන්න ඕනනේ කෑම ආහාර ගැනීම කියන එකේදී. ඉතින්දී අර වෙන්නේ මේකයි අර පණිවිඩේ එනකොට අපි තේරුම් ගන්න අපිට ඕන හැටියට කෙනෙක් මේක ඇත්තටම ආහාර ගැනීම විතර නෙවෙයි අද වෙනකොට අපි දන්නවා අද මෙතන මාතෘකාව නුනත් අද වෙනකොට එක ප්‍රශ්න තියෙනවා මේ ත්‍රිපිටකයේ තියෙන අන්තරය එකම ප්‍රශ්නේ ත්‍රිපිටකයේ කියවත් නිවැරදිව තේරුම් ගන්න අමාරු වීම ඒ ශක්තිය නිසා උන්වහන්සේ ආහාර ගැන කිව්වේ මොනවද ගමන් බිමන් ගැන කිව්වේ මොනවද යන ගමන් කිව්වේ මොනවද කියන එක තේරුම් ගන්න බෑ තේරගාථා සාරිපුත්ත තේරගාථාවට කියන එක නුදෙසුණක් කියලා මේක ඉවර කරොත් හොඳයි කියලා හිතනවා චත්තාරෝ පංච ආලෝපේ අබුත්වා උදකම් පිවේ අලං පාසු විහාරාය පහිතත්තස්ස බික්කුණොත් සාරිපුත්ත හාමුදුරුවෝ තේරගාථා කියන පොතේ තේරගාථා තියෙන කුද්දක නිකායේ තියෙන සූත්‍ර පිටකේ පොත් 15යි ඒ පොත් 15න් එකක් කුද්දක පාඨ ධම්මපද
ඉතිඋත්තක සුත්තනිපාත විමානවත්තු පේතවත්තු තේරගාතා තේරීගාතා ජාතක නිද්දේශ පටිසම්භිද අපදාන බුද්ධවංශ චරියා පිටක ඔය පොත් 15න් අපි ඇහුණ දැන් තේරගාතා කියවුණා තේරගාතා වල තියෙනොත් රහතන් වහන්සේලා කියපු රහත් නිවන දැකපු බුද්ධ ශ්‍රාවකයෝ කියපු ප්‍රකාශන. ඒ ප්‍රකාශන වල සාරිපුත්ත හාමුදුර එක තැනක කියනවා චත්තාරෝ පංච ආලෝපේ අභුත්වා උදකම්පිවේ. එතකොට බත් පිඬු 4-5ක් නොකා වතුර බොන්න අලං පාසු විහාරාය පහිතත්තස්ස බික්කුණෝ පහිතත්තස්ස ජායිනෝ කියලා තියෙනවා. ඒතකොට බත් කියන්නේ බඩ පිරෙන්නම ගන්න නැතුව 4-5ක් ඉඩ තියලා වතුර බොන්න. අලං පාසු විහාරාය මේ වචනේ හාමුදුරුවන්ගේ ඉස්සර ප්‍රත්‍යවේක්ෂා ගැන කියද්දිත් කියවුණා මම කියන්න හිටියේ අමතක වුණා. පාසු විහාර කියන වචනේ හැදෙන්නේ පාසු කියලා කියන්නේ පාලි වලින් මේ ඉල ඇටවලට. එතනත් ස්වස්ථතාව ශරීර සෞඛ්‍ය. පාසු කියන වචනේ සංස්කෘත භාෂාවෙන්නේ පර්ශු කියලා. මේ පර්ශු සබ්බාතේ පාසුකා බග්ග බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ අවබෝධ වෙනකොට කියන කතාව තමයි අර අමතලා රූපකයක් විදිහට අරගෙන තණ්හාව නැමැති වඩුවට කියන ඔබගේ මේ මොනවද මේ සබ්බාතේ පාසුකා බග්ග ඔක්කොම ඉලයට කඩලා තියෙන. ඉලයට කියන්නේ gedara තියෙන ඒ තණ්හාවෙන් නිවස හදන මේ පරාල. මෙතන මේ පාසු කියලා කියන්නේ ඉලයට. ඒතර ඉලයට කියලා කියන්නේ ඇඟ ශරීරයේ තියෙන සුවය. එතකොට බත් පිඬු 3-4ක් ඉඩ තියා 4-5 චත්තාරෝ පංච. හැබැයි රසවත්ම දේ මම වඩාත් මාස කරන දේ තමයි මේ තේරගාතාවට ලියනවා අට කතාවක්. බදරතිත්ත වාසී ධම්මපාල හාමුදුරුවෝ ලියන්නේ. ඒකේ නම පරමත්ත දීපනේ මේ අටුවාවේදී කියනවා බත් පිඬු 4-5ක් නොකා වතුර බොන්න කියන එක වගේම සමහර සම්ප්‍රදායක් තිබුණ අපේම තේරවාදී සම්ප්‍රදාය සමහර හාමුදුරුවෝ කියව පුස්කොළ පොත්වල ආවා බුත්වාන චත්තාරෝ පංච ආලෝපේ බුත්වාන උදකම්පිවේ. ඒ කියන්නේ 4-5ක් කාලා වතුර බොන්න කියලා. ඒ කියන්නේ 4-5ක් කියන්නේ 4කුයි 5කුයි නෙමෙයි. ටිකක් කාලා වතුර බොන්න වැඩිය කන්න එපා කියලා. එතකොට ශරීර සෞඛ්‍යයට හේතු වෙනවා. කියලා නිකන් අමාරුවෙන් උත්සාහ කර කන්න ඕන නෑ. දැන් හාමුදුරුවෝ දවාය කියලා වචනයක් කිව්ව ඉස්සෙල්ලා දවාය කියන්නේ සෙල්ලමට කන්න එපා කියලා. අපි මම හිතන්නේ ක්‍රීඩා ගැන කතා කරනකොට ඒක දව ගැන වෙන විස්තරාත්මකව කතා කරන්න පුළුවන් අපිට. ඔව් මම හිතනවා මේ අතරම මේ ක්‍රීඩා ගැන හාමුදුරනේ අපිට කතා කරන්න දැන් මේ මාතෘකාවට ඈඳ ගත්තොත් ඔය දවස අපරාධේ. ඒ නිසා මේ ආහාර සහ ස්වස්ථතාව කියන මාතෘකාව ඔස්සේ අපිට අද තව ටික වෙලාවක් ගත කරලා අපිට පුළුවන් ඊළඟ වැඩසටහනේදී ස්වස්ථතාවයට ක්‍රීඩාව සහ ඔය ශාරීරික ව්‍යායාම කියන කාරණා පැහැදිලි කරගන්නේ කොහොමද කියලා. ඇත්තට මේ දැන් බුදුහාමුදුරුවෝ අර මේ කෑම පිළිබඳව ආහාර පිළිබඳව නිරෝගී බව උදෙසා ආහාර ලබා ගැනීම පිළිබඳව කරනා වූ දේශනාවේදී අර මේ ආරෝග්‍ය සම්පත්තිය උදෙසා ආහාර ලබා ගැනීම කියන කාරණාව වඩා හොඳින් පැහැදිලි කරනවා. අර මේ අර වැරදි ලෙස අනුභවය ගැන ඔබ වහන්සේ කතා කරා. දැන් අර මේ අඩුවෙන් සහ මේ අධිකව වළඳන්න එපා කියලා. දැන් අපිට ඇත්තටම ලංකාව සහ මේ ගොඩක් වෙලාවට පෙරදිග රටවල් ගත්තාම තියෙන බරපතල ප්‍රශ්නයක් තමයි මේ වැඩියෙන් ආහාර ලබා ගැනීම. ඊට පස්සේ අප්‍රිකාව වගේ රටවල් වලට ගියයින් පස්සේ ඒවට ආහාර නැහැ අඩුවෙන් ආහාර ලබා ගැනීම. දැන් මේ අර ආයෙත් එන්න වෙන්නේ අර අතියෝග අයෝග සහ මිත්‍යායෝග වගේ වචන පාවිච්චි කරලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්න උත්සාහ කරපු දේවල් එක්ක මේ ආහාර පුරුදු නිරෝගීතාවයට බලපාන විදිහ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරන්න. ඔව් වජිර මහත්තයා මේ අධිපරිභෝජනය සහ අවපරිභෝජනය කියලා වචන දෙකක් දැන් අපිට මේ තියෙනවනේ මේ ආර්ථික විද්‍යාවේ. අධිපරිභෝජනය කියලා කියන්නේ පමණට වඩා පරිභෝග කිරීම. අවපරිභෝජනය කියන්නේ ප්‍රමාණයට තරම් පරිභෝජනය කරන්න අවස්ථාවක් නැතිවීම. අපේ අරුණගමගේ මහත්තයා විස්තර කරයි බුදුහාමුදුරුවෝ ඉස්සරහට ඇවිදිලා වැඩියෙන් කාපු රජ කෙනෙක් කාලා ඇවිදිලා ගාක් ආහාර අරගෙන හරි අමාරුවෙන් බණ අහන්න කෙලින් ඉන්න බැරි තරම් හිටපු රජ කෙනෙක් ගැන. අන්න ඒ වෙලාවේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කන්න ඕනේ ප්‍රමාණයන් ගැන. මම මගේ මේ මාතෘකාව එක තැනකම වගේ දැන් යන නිසා මම කැමතියි මේ බුදුහාමුදුරුවන්ගේ ඇවතුම් පැවතුම් සංස්කෘතියක් බවට පත් කරගත්ත මේ වර්ග කිලෝමීටර් 65630 ගණනේ මිනිස්සු ආහාර කියන්නේ එක කොයි විදිහටද භාවිත කළේ? හඳුනේ ඒකට සිව්පස්සයත් සම්බන්ධ කරගෙනම සිව්පස්සය කියලා කියන්නේ පළවෙනි එක ආහාර තමයි. හොඳයි.
චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන පච්චය කියලා කිව්වම හතරක්නේ. චීවර කියලා කියන්නේ ඇඳුම් පැළඳුම්. පිණ්ඩපාත කියන්නේ ආහාර පාන. සේනාසන කියන්නේ ඉඳුන් හිටුම්. ගිලාන පච්චය කියන්නේ බේත හේත්. ඔය තමයි මූලික මිනිස් අත්‍යවශ්‍යතා 4. එක්සත් ජාතික සංවිධානයේ කියන විදිහට මූලික මිනිස් අත්‍යවශ්‍යතා 5යි. තමයි ආහාර පාන ඇඳුම් පැළඳුම් බේත් හේත් ඉඳුන් හිටුම් අධ්‍යාපනය. මේට අවුරුදු 2500 ගානකට කලින් මගේ බුදුහාමුදුරෝ දේශනා කරන්නෙත් ඒකමයි මූලික මිනිස් අත්‍යවශ්‍යතා 4යි. ඒකට එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්කව කරලා තියෙන බොහොම ලොකු පරිශ්‍රණ කරලා ඉවර වෙලා අධ්‍යාපනය විතරයි. අධ්‍යාපනය කියලා එකක් බුදුහාමුදුරුවන්ගේ කාලේ තිබුණේ නැත්තේ. ජීවිතය කියන්නේ අධ්‍යාපනය තමයි. අධ්‍යාපනය කියන්නේ ජීවිත කාලය පුරාවටම ගුරු දෙමව්පියාදීන්ගෙන් ගන්න එකක්. ඒක ඇත්තටම ගුරුවරුන්ගෙන් වඩා දෙමව්පියන්ගෙන් ගන්න එකක්. මොකද කෘෂි කර්මය විෂයක් වශයෙන් නොතිබුණු කාලේ තමයි ගොවිතැන වැඩියෙන්ම තිබුණේ. කෘෂි කර්මයේ විෂයක් වශයෙන් උගන්වන මේ කාලේ අඩුවෙන්ම කරන්නේ ගොවිතැනනේ. එතකොට කෘෂි කර්මයේ විෂයක් වශයෙන් නොඋගන්වන සුද්ධ නැති ලංකාවේ ලොකෝටම තිබුණේ මේ ගොවිතැන. හැබැයි කෘෂි කර්මයේ තිබුණේ නැහැ. ඒක පස්සේ දේශපාලනික කාරණාවක් හැටියට සාකච්ඡා කරමු. මම කියන්න හැදුවේ දැන් අද බලන්නකෝ ගෙදරක තාත්තා රස්සා කරනවා අම්මා රස්සා කරනවා. රස්සා කරලා මොනවද ගන්නෙ? සල්ලි. සල්ලි වලින් මොනවද ගේන්නේ? ආහාර. එතකොට මෙතන උපයන්නෙක් ඉන්නවා. ඒ උපයන දෙයක් තියෙනවා සල්ලි. සල්ලි ආහාර බවට පත් කරනවා. ආහාර අලෙවි කරන්නෙක් ඉන්නවා. කී දෙනෙක් ඉන්නවද? ආහාර නිෂ්පාදකයෙක් ඉන්නවා. ආහාර ආනුසංගික නිෂ්පාදන ආනුසංගික පුද්ගලයෝ ඉන්නවා. ආහාර අලෙවිකරුවෝ ඉන්නවා. භෝජකයෝ ඉන්නවා. භෝජකයා ආහාර මිලදී ගැනීම සඳහා සල්ලි වෙන තැනකින් උපයනවා. ඊගාවට ආහාර ගන්න. දැන් එදා 100% සියලු දෙනාම උනත් හැම එක්කෙනෙක්ම කලේ උදේ හිට හැන්ද වෙනකම් වගා කරනවා. ගොඩ ගොවිතැන් මඩ ගොවිතැන් කරනවා. ඒක ජීවන වෘත්තීන් මිසක් රස්සා නෙමෙයි. වෘත්තිය කියන්නේ රස්සාවක් නෙමෙයි. වෘත්ති කියන්නේ කොහොමදත් පවතින එකනේ ප්‍රවෘත්තිනේ. එතකොට තාත්තා කොටුවට යනවා නැත්තම් කොරටුවට යනවා. කොටුව නැත්තම් අපේ පැත්තේ නම් කොටුව මාතර පැත්තේ නම් කොරටුව. එතකොට ඒ ගොඩ ගොවිතැන්. ඊගාවට මඩ ගොවිතැන්. දැන් යන්නේ තාත්තා වැඩටද? රස්සාවකටද? නෑ. වෘත්තියකට. ඒතර ඒකට කවුද වෙන යන්නේ? අම්මත් යනවා. දැන් ගොවිරාල ගොඩට එන්නේ ටිකිරි මැණිකේ ඇඹුල ගෙනල්ලා ඉවර වුණා. එතකොට ගොවිරාලයි ටිකිරි මැණිකේ දෙන්න මෙතන වැඩ කරනවා. එතකොට ළමයිනොත් එතන වැඩ කරනවා. එතකොට මට හොඳට මතකයි අපේ සීයා කුඹුරට යනකොට සීයා ගොඩගොවිතැන් කරනකොට තාත්තත් යනවා අම්මත් යනවා සීයත් යනවා ආච්චිත් යනවා අපිට වැඩි වැටහිල්ලක් තේරිල්ලක් නැහැ. නමුත් අපිත් නිකන් යනවා. එතකොට මේ ජීවන වෘත්තයක් උදේ හිට රෑ වෙනකම් කරනවා නෙමෙයි. රෑ හිට ඉලි වෙනකම් කරනවත් නෙමෙයි. ඉඩලද හැම මොහොතෙම වත්තේ පිටියේ වැඩ. ඒ කියන්නේ ආහාර හදා ගන්න. දැන් පාරිභෝගිකයා එක තැනක ආහාර එතන. එතන ඍජු ආහාර නිෂ්පාදනයක් කරගත්ත જાතියක් සල්ලි හොයන්නේ නේ. ඒතර සල්ලි හොයන්නේ නැත්තේ ඇයි? සම්පත් හොයලා තියෙන නිසා. මහ පොළොව වගා කරගත්ත જાතියක්. මම මේ කාරණාව මෙතනදී කියන්නම හදන්නේ ඇයි? මේ රටේ දේශපාලන පෙරලියක් සිදු වෙමින් තියෙන මේ කාලේ රට වටා තියෙන මුහුදෙන් ඇතුළේ තියෙන මේ වර්ග කිලෝමීටර් 65630 ගාණි මේ බිමේ තියෙන සම්පත් සල්ලි බවට පත් කරලා පිට රටට යවනවා කණ්ඩ ගේන්න. එතකොට පරාක්‍රමබාහු රජුරුවන්ගේ කාලේ චීනෙට යවුවන් නැව් වලින් මෙහෙ තිබිච්ච හාල් චීනේ වගේ රටකට කණ්ඩ දුන්නු රටක් දැන් අපි පාකිස්තානයට නැව් යවනවා ඉන්දියාවට නැව් යවනවා හාලුයි ලුණුයි ගේන්න. දැන් මේකේ වර්ග කිලෝමීටර් ගාන මට ආයෙත් සැරයක් කියන්න සිද්ධ වෙන්නේ කොච්චර ඒකේ වර්ග කිලෝමීටර් ගානක් වවලා තියෙනවද කියන්නේ.
සුනාමිත් එක්ක අපිට බුදුහාමුදුරුවෝ මතක් කරලා දීලා තියෙනවා. වගා කරගෙන කනවයි කියලා කියන එක කෘෂිකාර්මික සමාජයක් තිබිච්ච බුදුහාමුදුරුවන්ගේ පවුලේ හැටි. මම මේ නිකන් කියන්නේ බුදුහාමුදුරුවන්ට බෝසතාණන් වහන්සේ වශයෙන් ඉස්සර වෙලාම තාත්තා පවා වඳින්නේ කොතනද? වප්මගුලේදී. ඒ කියන්නේ කුඹුරනේ. මට මෙතන පැහැදිලිවම පෙන්වන්න බෑ සිවුර ගලවලා. අපි මේ හාමුදුරුවෝ හැටියට ඇඳගෙන ඉන්න සිවුර බුදුහාමුදුරුවන්ගේ කුඹුර. මගද කෙත්තනේ. මගද කෙත්ත. මේ කෘෂිකාර්මික ජන සමාජය. මේ සිවුරේ මේ මෙහාට තියෙනවා නියර. මේ තියෙන්නේ ප්‍රධාන නියරව. මේ හරහට තියෙනවා හරස් නියරව. වටේට තියෙනවා මහ නියර. කොයි හාමුදුරු කෙනෙක් කොහොම ඇන්දත් මුළු ජීවිත කාලයේ පුරාවටම සිවුර පෙරවනවා නම් ඒ පෙරවන්නේ බුදුහාමුදුරුවන්ගේ කුඹුර. දැන් මේ ආහාර හදන කුඹුර තමයි ඇඳුම අපේ. කොච්චරනම් ආහාරසා මේ ගොවිතැනට මම ඒකට කැමති නෑ කෘෂිකර්මාන්තය හෝ කෘෂිකර්මය හෝ කියන්නේ ගොවිතැන. අපිට කොච්චර හුරුද? රජ්ජුරුව කියලා කියන්නේ ගොවියෙක්නේ. දැනට ගොවි රජා කියන්නේ වෙන කෙනෙකුට. රජ්ජුරුව ගොවිතැන් කරන්නේ. දැන් අපිට හිතෙන්නේ බුදුහාමුදුරුවන්ගේ තාත්තා සුද්ධෝදනය කියලා කියන්නේ ඒ කාලේ හිටපු අධිරාජයෙක් වාගේ කියන හැඟීමක් එන විදිහ තමයි සාහිත්‍යය අපිට ගොඩනගන්නේ. ඔය දුරාවලියේ රජ, මහරජ, අධිරජ, මහා අධිරජ කියලා රජවරුන්ගේ දුරාවලීන් තියෙන. කිං කියන්නේ එම්පරර් නෙමෙයි. එම්පරර් කියන්නේ කිං නෙමෙයි. එහෙනම් ප්‍රදේශයක් පාලනය කරන්නේ සාමන්ත රජවරු. සාමන්ත රජවරුන්ගේ ලොක්ක රජු. රජවරුන් කීප දෙනෙක් පාලනය කරන කෙනා මහරජු. මහරජු පාලනය කරන කෙනා අධිරජ. අධිරජවරුන් පාලනය කරන කෙනා මහා අධිරජු. ඒකනේ ධර්මාශෝක කරන රජ කෙනෙක් නෙමෙයි. අධිරජ ධර්මාශෝකනේ. ධර්මාශෝකාදී රාජයා. ඒ නිකන් ආපු නම් නෙමෙයි. එහෙව් රජ්ජු රෝගවියෙක්. ආහාර හදාගෙන කන්නේ. වැටකොළු කඩෙන් ගෙන ආපු රටක්ද? කරවිල කඩෙන් ගෙනත් කාපු රටක්ද? පතෝල කඩෙන් ගෙන ආපු රටක්ද? මං කියන්නේ කරපිංච කඩෙන් ගෙන ආපු රටක්ද? අමු මිරිස් කඩෙන් ගෙනල්ලා කාපු රටක්ද? හාල් කඩෙන් ගෙනල්ලා කාපු රටක්ද? පොල් කඩෙන් ගෙනල්ලා කාපු රටක්ද? පොල් පිටි කරපු රටක්ද? මම මස් මාංශ ගැන කතා කරන්න කැමති නෑ. ඒ උනත් පිට රටෙන් ටිම්මාලු ගෙනල්ලා කාපු රටක්ද? ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමා කියනවා කණ්ඩයි අඳින්නයි විතරක් තියෙනවා නම් ඒ රට ස්වයං පෝෂිත රටක්. කණ්ඩයි අඳින්නයි විතරක් තියෙනවා නම් ඒ රට ස්වයං පෝෂිත රටක්. දැන් අපිට කණ්ඩයි අඳින්නයි දෙකම නේ. අඳින්නෙත් පිට රටින් ගෙනල්ලා කන්නෙත් පිට රටින් ගෙනල්ලා. අපිට කොරෝනා උගන්නපු පාඩමෙන් වත් කනවා කියන එක නිෂ්පාදනයක්. කනවා කියන එක නිෂ්පාදනය කරගත්ත මං කියන්නේ ජනාධිපතිතුමා හිතන විදිහට ඇමතිවරුන්ටත් හිතන්න පුළුවන් නම් ජනාධිපතිතුමාගේ හිතෙන් රටේ ජනතාවටත් හිතන්න පුළුවන් නම් රාජ්‍ය බෞද්ධ රාජ්‍ය බවට පත් කරන එක අමාරු වැඩක් නෙවෙයි. මේ දේශපාලන කාරණාවක් නෙවෙයි කියන්නේ. බුදුහාමුදුරුවන්ගේ දැක්ම කියන්නේ ආහාරය නිෂ්පාදනය කරගත යුත්තක්. අලෙවි කරගත මෙලදී ගත යුත්තක් නෙමෙයි. ආහාර නිෂ්පාදනය කරනවායි කියලා කියන එක අද වෙනකොට ව්‍යාපාරයක් බවට පත් වෙලා ඒක නැත්තරම නැති කරන්න කියලා කියන එක නෙමෙයි මේ කියන්නේ. අරුණ මහත්තයා අවුරුදු ගාණක් හිටියා තායිලන්තේ. තායිලන්තේ කොච්චර ලෝක කෘෂිකාර්මික රටක්ද? මම අවුරුදු ගාණක් හිටියා ඉන්දියාවේ. කොච්චර කෘෂිකර්මාන්තයේ දියුණු රටක්ද? මම ගිහින් ඇවිදින්න තියෙනවා දකුණු කොරියාවේ. කොච්චර කෘෂිකර්මාන්තයේ තියෙන රටක්ද? එහෙනම් මේ මහ පොළව වවා ගත්තාම අපි චීනෙට කෑම දුන්නු රටක් පොළොන්නරු යුගයේ. අද චීනෙන් අපිට නූඩල්ස් එවන. කෑම කන තැන. ඒ හින්දා
ආහාරය බඩ කේන්ද්‍ර කරගෙන ශරීරයේ දැන් ඒක හින්දා මොකක්ද වෙලා තියෙන්නේ? නොකෑ යුතු බොහෝ දේ වෙළඳපොලේ තියෙනවා. නොකෑ යුතු බොහෝ දේ කන්න වෙලා තියෙනවා. නොකෑ යුතු බොහෝ දේ කන්න වෙලා තියෙනවා. ඇයි? කන්නේ සල්ලි දීලා නිසා. දැන් හාමුදුරුවෝ අතහැරි කොටසක් තියෙනවා අරුණ මහත්මයා. මම හිතන්නේ මේ ඒ අදහසටත් ගිහිල්ලාම අපිට මුල් අදියර දැන් අද දවසේදී අවසන් කරන්න පුළුවන් මේ මත්ස්‍ය මාංශ අනුභවය. දැන් අපි අහලා තියෙනවා බොහොම ප්‍රකටයි බුදුහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා දේවදත්ත හාමුදුරුවෝ කරපු ඉල්ලීම. දැන් දිව්‍යතිතෙක් මස් මාංශ අනුභවයෙන් වළකින්න ඕන කියලා ඉල්ලපු ඉල්ලීම බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරනවා. එතකොට මේ ඒ වගේම බුදුහාමුදුරුවෝ තහනම් කරපු මස් වර්ග පිළිබඳව අපි අහලා තියෙනවා. එතකොට මේ මාංශ පිළිබඳව බොහොම වැරදි අවබෝධයක ඉන්නවා අපේ සමාජය. ඒ නිසා මම හිතන්නේ මේ ත්‍රිපිටකය ගැන කතා කරන වෙලාවේ ඔබතුමා අපිට පැහැදිලි කර දෙනවා නම් වටිනවා මේ පිළිබඳව අපි ඇති කරගත යුතු නිවැරදි අවබෝධය. සරල විදියටම කිව්වොත් එළවෙලව මස් කන්නත් ඕන නෑ මාළු කන්නත් ඕනේ නෑ. හැබැයි වජිරහපු වගේ හොඳ ප්‍රශ්නයක් ඇහුවා. මොකද දැන් කාලේ වෙනකොට කියන්නේ ආයෙත් අර මං කලින් කිව් කතාවට නැවත ඇඳෙන්නේ. මොකද අපේ අය අර sannivedanaye මෙහෙම අතරමැදියෝ කීප දෙනෙක් අතරින් යනකොට අමුතු එකක් ලැබෙනවා වගේ ත්‍රිපිටකයේ කොහෙවත් නැති ඒවා තමයි මිනිස්සු කියන්නේ. ඒ නිසා සමහර අය වෙනකොට මේ හිතනවා මේ මස් මාළු නොකා ඉන්න කෙනා හරීම සිල්වන්තයි කියලා හිතනවා. හිතනව නෙවෙයි කියනවා. මම ලන්ඩන් වල ඉන්න කාලේ ඒ කිව්වේ කියන්න ඕනේ මම දන්න ඒ රටේ අවුරුදු 90ක විතර සිංහල අම්ම කෙනෙක් හිටියා. ඒ අම්මයි ගෙදර නතර වෙලා හිටියා මේ වීගන් දෙන්නෙක්. වෙජිටේරියන් නෙමෙයි. වීගන් කියන්නේ වෙජිටේරියන් එකටත් වඩා ඉහළ එක. සියලු සත්ව ආහාර වර්ජිත. කියන්නේ නෙස්ටමෝල් පැස්චරයිස් ආහාරවත් ගන්නෙ නෙමෙයි. ඔව් කිසිම කිරි ආහාර ගන්නෙ නෑ. නෙස්ටමෝල් බොන්නේ ඒකටත් දාලා දෙක හරි අමාරුයි මේ සමහර වෙලාවට. මොකද වීගන් අය. ඉතින් වීගන් කියලා කියනවා. වීගන් යුවලක් හිටියා ඒ ගෙදර නතර වෙලා. අර අම්මා අර ක්‍රෙඩිට් කාඩ් වලින් සල්ලි පාවිච්චි කරන්නේ. ඉතින් මේ හරි හොඳ පරිත්‍යාගශීලී අම්ම කෙනෙක්. ඉතින් අරගොල්ලෝ මගෙන් අහලා තියෙනවා මම වීගන්ද කියලා. මම කිව්වා නෑ. මේ වෙජිටේරියන්ද නෑ. ඒ කියන්නේ නොන් වෙජ්. නිකන් හම්බුන දෙයක් කනවා. එතකොට ඒගොල්ල ඒ ඇත්තොන්ට අනුව අපි එච්චර හොඳ අය නෙමෙයි. ඒ කියන්නේ අපි නොන් වෙජ් කියන පංගුවට නෑ ඉතින්. ඊට පස්සේ අර වීගන් දෙන්න මොකද කරේ? අර අම්මගේ අර අවුරුදු 90ක විතර අම්මයි ලොකු ගෙයක් තට්ටු දෙකක ඒ ටෙනන්ට්ස් බද්දට කට්ටිය නැවතිලා හිටියා. අර දෙන්න ටික දවසක අර අම්මයි ක්‍රෙඩිට් කාඩ් වල සල්ලි අඩු වෙන්න ගත්තා. බලනකොට අර වීගන් දෙන්න වැඩේ දීලා. මේ අර අම්මට ඔන්න ඔහොම තමයි භයානක. මේ එක උදාහරණයක් නෙවෙයි උන තරම් තියෙන. එක උදාහරණයක් කිව්වේ මේක සත්‍ය සම්පූර්ණ සත්‍ය සිදුවීමක්. ඒ අම්මා මට කෝල් කරලා කතා කරලා කිව්වා පුතා මට අර වීගන් දෙන්න මෙහෙම දෙයක් කරා. මං කිව්වා මං කිව්වා නේද ඔයාලා ගෙදර වීගන් දෙන්නේ නවත්ත ගන්නකොට හරි භයානකයි ඔය තත්ත්වය කියලා. ඒ නිසා බය නැතුව කියන්නේ ආපු නිසා. ත්‍රිපිටකයේ ඇතුලේ නිර්මාංශ වෙන්න කියලා උපදෙස් දෙන්නේ. ඔයා හොඳ නිදසුනක් කිව්වා. ඒක අපේ දේවදත්ත හාමුදුරුවෝ ගිහිලා වර 5ක් ඉදිරිපත් කරා. එකක් තමයි නිර්මාංශ විය යුතුයි කියලා. බුදු ආඳුර ඒක ප්‍රතික්ෂේප කළා. ඒකට හොඳම උදාහරණයක් එනවා මේ සුත්ත නිපාතෙන් එක බමුණෙක් හිටියා. මේ එයා වෙජිටේරියන් බමුණෙක්. වෙජිටේරියන් කියන වචන කිව්වම නිර්මාංශ කියනකොට ලේසියෙන් කියනවා. නිර්මාංශ බමුණෙක් හිටියා. නිර්මාංශ බමුණා බුදු ආඳුර හොයාගෙන එනවා. කස්සප බුදු ආඳුරෙන් කාලේ හොයන් ඇවිල්ලා බුදු ආඳුරෙන් අහනවා නිර්මාංශද ආම ගන්ධේ වළඳනවද කියලා. මේ බුදුහාඳුරු කරන නෑ ආම ගන්ධේ වළඳන්නේ. ආම ගන්ධ කියන වචනේ තේරුම තමයි පිළිගඳ. ඇත්තටම නිර්මාංශයකට කියන වචනයක් මාංශ අනුභවයට කියන වචනයක් ආම ගන්ධ. ආම කියන වචනයෙන්ම තියෙනවා ආමක කියන්නේ පිළිගඳ ගන්ධයෙන් වෙලකිච්ච. ඔබ වහන්සේ ආම ගන්ධ වළඳනවද කියලා බුදුහාඳුරු කිව්වා නෑ කිව්වා. ආම ගන්ධ වළඳන්නේ නෑ කිව්වා. ඒක මිසක් මට මේ කට්ටිය කිව්වනේ ඔබ වහන්සේ මේ මස් මාළු පිළිගන්නවා කියලා. එහෙම කියලා හිටියා බලන්න. හරියට මේ එදා දවසේ කිකි රජතුමා, ඒ රජතුමාගේ නම කස්සප බුදුහාඳුරුන්ගේ කාලේ හිටපු රජතුමා. ආමගන්ධ සූත්‍රයේ එන්නේ මේක සුත්ත නිපාතේ. හරි ලස්සන පොතක්. මේ සුත්ත නිපාත. කිකි රජතුමාගේ ඉදිරින් දානගෙන විචිත කාලකම් අනේක මන්සූප සංහිතා. කළු ඇට අයින් කරපු හොඳ ඇල් හාලේ බත් ගෙනාවා.
නොයෙක් ව්‍යාංජන අනේක සූපභ්‍යංජන හොදි නැති ඒවයි හොදි තියෙන ඒවයි අරන් ආවා. ඒ අතරේ මසුත් තිබුණා. සුත්ත නිපාත අට කතාව පරමත්ත ජෝතිකාව කියනවා භගවා තාපසම් පස්සන් තඤ්ඤේව මංස කණ්ඩම් මුකේ පක්ක බුදුහාඳුර අර මස් මෙහෙම බෙදන් එනකොට මොකද ඔව් දාන බෙදන් එනකොට බලයින් දෙද්දි මස් කෑල්ලක් වැළඳුවා. දැකලා හොඳටම කේන්ති ගියාර මේ වෙජිටේරියන් බමුණට නිර්මාංශ බමුණට. දානේ වළඳලා යනකන් ඉඳලා ඇහුවා මස් කනවදියට මම බොරුත් කියනවා නේද? ඇයි මොකද? දැන් කිව්ව නේද ආමගන්දේ වළඳන්නේ නැහැ කියලා. ඔව් මං කිව්වා. දැන් ඔය දැන් අගේට ඔය මස් අනුභව කළේ. බුදුහාඳුර කිව්වා මේ ඔය ඕක නෙමෙයි මං ආමගන්දේ කියන්නේ. ඒකයි මං කිව්වේ බුදුවරුන්ගේ බුද්ධ ධර්මය වෙනයි මිනිස්සුන්ගේ ධර්මය වෙනයි. ඒක සාමාන්‍ය මිනිස්සු තේරුම් ගන්න ධර්මය වෙනයි. බුදුහාඳුර එතෙන්දී මොකද්ද ආමගන්දය කියන්නේ කියලා හොඳ පැහැදිලි කිරීමක් කියනවා. වජිර ඔයාට ඉඳ තියෙන වෙලාවක ඉන්ටර්නෙට් එකේ මේ කාලේ තියෙනවා ආමගන්ද සූත්‍රය පොඩ්ඩක් ඩවුන්ලෝඩ් කරන් බලන්න. යේලූකසා දාරුණෝ පිට්ටි මානසිකා මිත්තද්දුනෝ නිකරුණාති මානිනෝ අදාන සීලාන්නච්ච දෙන්ති කස්සචි ඒසාම ගන්ධෝ නහි මංස භෝජනං. එක ගාතාවක් විතරයි යෝ. යේලූකසා රළු ගති පැවතුම් ඇති බව තමයි බුද්ධ ධර්මයට අනුව මස් කෑම කියලා කියන්නේ. එහෙම නැතුව මේ තියෙන එක චිකන්ද මටන්ද මේකට හැන්ද ඇල්වේ මාළුද අල දාන්න ඉස්සල්ලා හොද්දේ මාළු හොද්දේද දාලා තිබුණේ කියලා එහෙම හොය හොය යන එක මේ එහෙම හෙව්වොත් කවදාකවත් කිසිම කෙනෙකුට කිසිම දෙයක් ගන්න හම්බෙන්නේ නැහැ. මේක අහන් ඉන්න කට්ටිය වෙජිටේරියන් නැහැ මට බණි මන් දන්නව බයිනවා කියලා එම් ප්‍රශ්නයක් නැහැ. ඒ මොකද කවදාකවත් 100% වෙජිටේරියන් වෙන්න බෑ කාටවත්. මොකද කොහෙට හරි මොනවා හරි දාලා තියෙනවා ඕක කොනක් පොටක් හොයාගන්න ගියොත් අර ප්‍රතිශතයේ වෙනසක් කරගන්න පුළුවන්. ඒ නිසා මම මුලින්ම කියලා පටන් ගත්තෙත් පන්න කන්න යන්නත් එපා. එහෙම අවශ්‍ය නැහැ. නමුත් කෑවක ඒක යමෙක් නිර්මාංශ වෙනවා කියන්නේ ඔහු බුද්ධ වචනේ ක්‍රියාත්මක කරන කෙනෙක් නෙවෙයි. අර ගාතාව ඉතුරු ටිකක් තේරුවොත් හොඳයි කියලා හිතනවා. ලූකසා දාරුණෝ දරුණු වැඩ කරන්න එපා. ඒක තමයි බුද්ධ ධර්මයේ තේරවාදී බුද්ධ ධර්මයේ අපේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරපු ධර්මයේ මංස් අනුභවය. පිට්ටි මානසිකා නරකම ගතිය මේ හොඳට කතා කරලා පණ දෙන්න වගේ පිට්ටි මානසික කියන්නේ පිට්ටි කියන්නේ පිට මානසික කියලා කියන්නේ මස් කනවා පිටේ මස් කනවා. ඒ කියන්නේ මූණේ මොකුත් ප්‍රශ්නයක් නැහැ. මූණට hina වෙලා පිටිපස්සෙන් මස් කනවා කියන එක පිට්ටි මානසික හරි ලස්සන වචනයක්. පිට්ටි මානසික වෙන්න එපා. අන්න මංසානු ඕක තමයි ආමගන්ධ වළඳනවා කියන්නේ මස් කෑම. මිත්තද්දුනෝ මිත්‍ර ද්‍රෝහි වෙන්න එපා. නික්කරුණා කරුණාවක් නැති වෙන්න එපා. කරුණාව නැතිකම තමයි මස් අනුභවය කියන්නේ. අතිමානිනෝ ඕනට වඩා ලොකුට හිතන් ඉන්න එපා. හිතරන් ජීවත් වෙන්න එපා. අදාන සීලා ලෝභ වෙන්න එපා. ඕනට වඩා අදා කිසි දෙයක් නොදෙන මිනිහෙක් වෙන්න එපා. පරිත්‍යාගශීලී වෙන්න. ඒසාම ගන්ධෝ ඕක තමයි ආමගන්ධය නහි මංස භෝජන. ඒ නිසා අපිට ත්‍රිපිටකයක් තියෙනවා. මහා විහාර ගැන අපි උදෙත් කතා කරා විශ්වවිද්‍යාලයේදී. ඒ රැකපු අපිට මහා සුවිසල් අංග සම්පූර්ණ ත්‍රිපිටකයක් තියෙනවා. සූත්‍ර විනය අභිධර්මයේ අට කතා සමුච්චයක් තියෙනවා. ටීකා තියෙනවා. මේවයි කොයි යම්ම තැනකවත් වජිර නිර්මාංශ වෙන්න අනුබල දෙන්නේ නැහැ. ඒක උදාහරණයක් විතරයි කිව්වේ. ඊට අමතරව ආමගන්ධ සූත්‍රය ගැන මම කිව්වා. ඊට අමතරව ඔයා කිව්වා මේ දේවදත්ත හාමුදුරුවන්ගේ පුවත. ඊට අමතරව ජීවක සූත්‍රයේ තියෙනවා බොහෝ ගණනක තියෙනවා කතාව මොකද්ද? නිර්මාංශ බුදුහාරජාණන් වහන්සේ උරුමස් පිළිගත්තා. මේ කතා කරන්නේ මහා පරිනිබ්බාන සූත්‍ර ගැන නෙමෙයි. එතෙන්ට ගියාම මිනිස්සු ප්‍රශ්න කරනවා සූකර මද්දව කියන්නේ හතු වර්ගයක් කියනවා. මං මහා පරිනිබ්බාන සූත්‍රයේ කියන සූකර මද්දව ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මං කතා කරන්නේ අංගුත්තර නිකායේ එන උග්ග කියන මේ දායක මහත්තයා දීපු දානයක් ගැන. එයා ගම්මිරිස් දාලා තමයි උරුමස් හදන් ආවේ. ඔතෙන් සමාවෙන්න මේ අවසන් කරන්න මොහොතකට මත්තෙන් මම මේ කාරණයක් මතක් කරන්න හැදුවා. මේ මිනිස්මස්, අස්මස්, සර්පමස්, දිවිමස්, වලස්මස්, ඇත්මස්, බලුමස්, සිංහමස්, ව්‍යාග්‍රමස්, කරබානා, වලස්මස් කියලා මේ මෙහෙම මේ තියෙනවා කියලා සඳහනක් තියෙනවා. විනය පිටකේ තියෙන 10. කරබාන වලසයි කියන්නේ තරච්ච කියන එක. අච්ච කියන්නේ වලහ, තරච්ච. මොකද ප්‍රශ්නේ ඔය 10 එපා කීමෙන්ම තේරෙනවන්නේ අනිත් ඒවායි ගැටලුවක් නැහැ කියන එක පැහැදිලිව. නැත්තම් ඉතින් කෙලින්ම බුදුරජාණන් වහන්සේ කියන්නේ ඍජුව කතා කරන කෙනෙක්. ඍජුව කතා කරන කෙනෙක්. ඒ කියන්නේ මෙන්න මෙහෙම. ඒක කියන්නේ නතාවාහං ආනන්ද තථා පරක්කමිස්සාමි යතා කුම්භකාරු ආමකේ ආමකමත්තේ. අර මැටි නිර්මාණ කරන කට්ටිය අමු මැටි බඳුන හදපු ගම මෙහෙම පරිස්සමෙන් තමයි ගෙනියන්නේ පොඩි වෙයි කියලා. පරිස්සමෙන්. සනිකං නික්කිපති සනිකං ගන්හාති මෙහෙම රයි යන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට දෙයක් කියනකොට මෙහෙම වාත්තු කර කර කියන්නේ නැහැ.
ඔක්කස්ස අහං වක්කාමි නිග්ගයිහ අහං වක්කාමි යෝ සාරෝ සොට්ටස්සතිති කියන එක කියලා දානවා. නිසා බුදුරජාණන් වහන්සේ මස් කන්න එපා මාළු කන්න එපා කියලා වටෙන් කීකේ ඉන්නේ ඍජුවම කියනවා. මොකද අරණ විභංග සූත්‍රයටත් අනුව අපි දන්නවා රහෝ ආදං නබහසෙය කාටත් නොතේරෙන රහස් භාෂාවෙන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දෙසන්නේ. ඔයා කිව්ව මස්ලයිස්තු එනවා ඒවා එපා කීමෙන්ම පේනවා අනිත් ඒවා ගැටලුවක් නැහැ අනුභවය කියන එක. ඔය අච්ච තරච්ච සර්පමස් වගේ දේවල් කරබාන වලස කියන්නේ තරච්ච ඒ වලස්සු జాතියක් ඉන්දියාවේ මෙහෙ නැහැ. මෙහෙ කරබාගෙන ඉන්න කට්ටියනේ ඉන්නේ. කරබාන වල ඒවා කන්න එපා කියන්නේ ඇත්තටම කියන උදාහරණයක් විදිහට සර්ප මස් කාලා අනුභව කළා වළඳලා කැලේ ඉන්න හාමුදුරන්ට සර්පයාට ඒක දැනෙනවා. ඔයා ඒක මේ දන්නේ නැතුව ඇති. සාමාන්‍යයෙන් වඳුර වෙඩි තියන අය ඉන්න දඩයක්කාරයෝ වඳුරු වෙඩි තියෙන එක්කෙනාව අනිත් වඳුරන්ට දැනෙනවලු මෙයා වඳුරු වෙඩි තියෙන එක්කෙනෙක් මරණ කෙනෙක් කියලා දැනෙනවලු ඇඟේ ඒ තරම් ඒක එහෙම දැනෙනවා. ඒ වගේ සර්ප මස් වළඳපු හාමුදුරුවන්ට අනිත් පණ තියෙන සර්පයන්ට දැනෙනවා මෙයා සර්ප මස් කාපේ. ඉතින් ඒ නිසා එයාගෙන් වෙන අවහිර වැඩි. ආන් ඒ වගේ කාරණා සලකලා මස් වර්ග 10ක ලයිස්තුවක් තහනම් කරලා තියෙනවා. මෙතනින් මම හිතන්නේ කිසිසේත්ම බුදුහාමුදුරුවෝ කියන්නේ මස් කියන්නේ වළඳන්නම ඕන જાතියක් කියලා. මම මොනවද කියලාත් ඒකනේ පටන් ගත්තේ එලවෙල මේ යන්න ඕන නෑ. නමුත් සත්‍ය අපි කියව යුතුයි. මොකද ඔය මෙන්න මේ කාරණය වෙජිටේරියනිසම් හරි වීගනිසම් කියන කාරණය ඒ කියන්නේ නිර්මාංශතාව තව මොකද සත්වාහාර වර්ජනය කියන කාරණා දෙක තමන් උසස් සීලවන්තයෙක් අනිත් අයට වඩා හොඳ කෙනෙක් කියලා කාරණේ ඔප්පු කරන්න මිනිස්සු කියනවා සහ ඒක තැන් තමන් නිර්මාංශ වෙනවා නම් කරුණාකරලා කියන්නේ නිහඬව ඒ தත්ත්වය රකින්න අපෙන් ගැටලුවක් නැහැ. හැබැයි ඒක බුද්ධ ධර්මයයි අනිත් කට්ටිය ඔබට වඩා දුසිල්වන්තයෝ කියලා කියන්න හෝ හිතන්න පෙළඹෙන්න එපා. ඒක ඊට වඩා පාප කර්මයක් මං කිව්වා බුදුරජාණන් වහන්සේ මොනවද ආමගන්ධය කියලා එකකින් අදහස් කළේ කියලා. නිර්මාංශ වීම සීලවන්ත භාවයේ නිර්ණායකයක් නෙවෙයි. අපි උත්සාහ කරේ මේ හාමුදුරනේ අද සාකච්ඡාවේදී මේ ස්වස්ථතාව සඳහා මේ ක්‍රීඩාව එතකොට ශාරීරික සුවතාව වගේ තැන්වලට ගමන් කරන්න. නමුත් ඔබ වහන්සේ ආරම්භයේදීම බොහොම දුර දක්නා නුවණින් යුතුව කිව්වා මේක එහෙම කතා කරන්න පුළුවන්ද කියලා අපි බලමු කියලා. ඉතින් අපි මේ ආහාර සහ ස්වස්ථතාව එහෙම නැත්නම් නිරෝගී බව සඳහා ආහාර කියන කොටසේ පමණයි අද අපට රැඳෙන්නට පුළුවන්කම ලැබුණේ. අපි ඊළඟ අධීරයේදී බලාපොරොත්තු වෙනවා මේ ක්‍රීඩාව ශරීර සුවතාවය සහ ස්වස්ථතාව පිළිබඳව සාකච්ඡා කරන්න. එතකොට කායික නිරෝගීතාවය මානසික නිරෝගීතාවය එක්ක ඒ සාකච්ඡාව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බෙහෙවින්ම ගෞරව කරමින් අපේ පුණ්‍යානුමෝදනාව පිරිනමනවා කැලණි විශ්වවිද්‍යාලයේ සංස්කෘත පෙරදිග ශාස්ත්‍ර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉන්දුරාගාරයේ ධම්මරතන ස්වාමීන් වහන්සේට සාදුකාර පවත්වමින් පාදාභිවන්දනයෙන් නමස්කාර පූජා පෙරදැරිව අපේ ගෞරවයේ ආචාර්ය පිරිනමනවා. ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය අරුණ කීර්ති ගමගේ මහත්මයාටත් ආයුබෝවන් කෙමින් අපේ ගෞරවය පිරිනමමින් අද ත්‍රිපිටකාභිවන්දනා වැඩසටහන නිමාවට පත් කරනවා. ඔබට මෙතෙන් සිට ලබන වැඩසටහනට පිවිසෙන්නට ආරාධනා කරමි.